ආයිබෝවන් මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට අපේ ක්ලාස් එකක මුල් දින හඳුන්වා දීමේ දේශනය තුල සිදුවෙන්නේ කුමක්ද කියලා දැනුවත් කරන්න. සාමාන්‍යයෙන් අපේ පන්තියක් ආයතනය තුල පටන් ගන්නකොට පන්ති වලට ලියාපදිංචි වෙච්ච අයට මුල් දින නොමිලේ සහභාගී වෙලා අපේ පන්තියක් කියන්නේ මොන වගේ අත්දැකීමක්ද කියන එක වටහා ගන්න අවශ්‍ය කරන තොරතුරු අපි මේ මුල් දින දේශනාවකදී ලබා දෙමු. ඒකෙන් පසුව තමයි ලෙසන් 1 ඉඳලා පන්ති පැවැත්වෙන්නේ. මුල් දින දේශනාවකදී අපි කරන්නේ පන්තියක සැකැස්ම මොන වගේද, පන්තිවල කාල සීමාව මොන වගේද, පන්ති කාවෙන්ද පැවැත්වෙන්නේ, ඒවැදී ඔයගොල්ලෝ ගෙවීම් කරන්න ඕනේ කොහොමද ආදී ලෙස හඳුන්වා දීමක් තමයි මුල් දින දේශනාවකදී දෙන්නේ. විශේෂයෙන්ම ඔයා මීට කලින් ඉංග්‍රීසි පන්තියක් ගැන අසා ඇති හෝ අත්විඳ ඇති කරුණු වලට වඩා අපේ පන්තියක් වෙනස් වෙන්නේ කොහොමද කියන එක වටහා ගන්න අවශ්‍ය කරන කරුණු මේ පළවෙනි දවසේ පන්තියේදී ඔබට ලබා දෙනවා. මොකද විශේෂයෙන්ම මම පවතින හෝ විටින් විට එන ප්‍රවණතා වලට අනුව පන්ති කරන ගුරුවරයෙක් නොවේ. එක දිගට වසර 10කට ආසන්න කාලයක් විශේෂයෙන්ම වැඩිහිටි පිරිස් ඉලක්ක කරලා පන්ති කිරීම තුළ එවැනි පන්තියක සාර්ථකත්වය වෙනුවෙන් එවැනි පිරිසකගේ සාර්ථකත්වය වෙනුවෙන් කළ යුතු දේ බොහොම සංවේදීව වටහාගෙන තියෙනවා. ඒ අනුව කාලයක් පුරාවට එම කාර්යය නියැලී ලැබුව අත්දැකීම් තුළ කළ යුතුයි වටහාගත්තේ ඉතා විධිමත්ව පෙළගස්සලා උගන්වන වැඩපිළිවෙලක් තමයි අපේ ආයතනයේ පන්තිවල කෙරෙන්නේ. මගේ පන්තිවල කෙරෙන්නේ. ඒ අනුව ඒ ආකාරයට පෙළගස්සන දේ පවතින ප්‍රවණතාවලට සමාන්තරද කියන එක වෙනම සලකා බලන්න ඕනේ. එසේ සමාන්තර වුවත් නැතත් නිවැරදි දේ කියලා අපි තහවුරු කරගත්තේ ඔබ වෙනුවෙන් කරනවා. ඉතින් ඒ අනුව ඒ කරන දේ කුමක්ද කියලා ඕගොල්ලන්ට හඳුන්වලා දෙන්න. ඕගොල්ලෝම දැනුවත් කරන තමයි මේ පළවෙනි දවසේ හඳුන්වා දීමක් අපි පන්තියක කරන්නේ. ඒ අනුව ඒකට සහභාගී වෙන ඔබ බුද්ධිමත්ව ඒ කරුණු නිවැරදිද? ඔබ මෙතෙක් කල පීඩා විඳින ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ ගැටලුවෙන් මිදෙන්නට ඒ සඳහන් කරන වැඩපිළිවෙල, ඒ ඉදිරිපත් කරන වැඩපිළිවෙල ඔයාලට ගැළපෙනවද කියන තීරණය අරගෙන ඔබට අපිත් එක්ක ගෙවීම් කරලා ලෙසන් 1 ඉඳලා සහභාගී වීමේ හැකියාව තියෙනවා. ඒ අවස්ථාව ඔයාලට දෙන්න තමයි අපි මුල් දින හඳුන්වා දීමේ දේශනයක් නොමිලේ කරන්නේ. ඉතින් ඒක වෙනදාට අපි ආයතනය තුල කරන හඳුන්වා දීමක්. නමුත් අද ඒක ඔන්ලයින් පන්තියක් විදිහට වීඩියෝ එකක් ලෙස දෙන්න අදහස් කළේ පළමු වතාවට අපි ඔය නොදන්නා පිරිසක්, අපි අඳුනගත්තු පිරිසක් ඔන්ලයින් ලොග් වෙනකොට ඇතිවන ප්‍රායෝගික දුෂ්කරතා තියෙනවා, විශේෂයෙන්ම නුහුරු අය ලොග් වෙනකොට. ඉතින් එවැනි පිරිසක් සමග පළවෙනි දවසේ දේශනයක් කරන්න ගත්තොත් ලොග් වෙන අවස්ථාවේදීම විශාල වේලාවක් ගැන බාධාකාරී අවස්ථාවක් එනවා. ඉතින් ඒ නිසා අපි කල්පනා කරා ඔන්ලයින් ලොග් වෙන අවස්ථාවේදී ඔබ අනුගමනය කළ යුතු පිළිවෙලත් සඳහන් කරලා මේ විදිහට වීඩියෝ එකක් විදිහට පළවෙනි දවසේ හඳුන්වා දීම ඉදිරිපත් කරන්න. ඊට පසුව ඔයගොල්ලෝ ඒක ගැන දැනුවත් වෙලා අපේ පන්ති ගැන තෘප්තිමත් නම් පන්ති වල සහභාගී වෙන්න කැමති නම් අපිට ගෙවීම් කරලා පැමිණීම් ඔයාලගේ සහභාගීත්වය තහවුරු කරලා ලෙසන් 1 ඉඳලා සහභාගී වීමේ හැකියාව ඔයාලට ඊට පස්සේ ලැබෙනවා. මේ දේශනේ ආරම්භයේදී විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඔන්ලයින් කියලා විශේෂ වෙනසකින් තොරව මම ආයතනය තුල පන්තියක් කරනකොට කරන හඳුන්වා දීමමයි මේ ඔයත් එක්ක සිදු කරන්නේ. ඒ අනුව ඔන්ලයින් ලෙස පන්ති ආරම්භ කළා රටේ තත්ත්වය යහපත් වූ විගස මේ පන්ති ආයතනය තුල පවත්වනවා කියන අදහස ඇතුව අපි මේ සංවිධාන කටයුතු කරන්නේ. ඒ අනුව මුල් දින පන්තියකට ආවහම කෙනෙකුට අපි කියන කරුණු ටික තමයි මේ සඳහන් කරන්නේ මේ දේශනය තුල. ඒ අනුව ආයතනය තුල අපි පන්ති පටන් ගත්තත් ඉදිරියේදී ජෙනරල් ස්ටේජ් එකට අදාළ සති ප්‍රමාණයෙන් මූලික අධ්‍යයන වන සති 12ක ප්‍රමාණය අපි ඔන්ලයින් සහභාගී වෙන අයට ආයතනයට එන්න බැරි නම් ඔන්ලයින් පහසුකම් යටතේ සහභාගී වෙන අවස්ථාව ලබා දෙනවා. අපේ මුල් දින දේශනාවකට සහභාගී වෙන පිරිසක් පිළිබඳව මට පූර්ව වශයෙන් මෙතෙක් තියෙන අත්දැකීම් අනුව ගත්තාම
එන අයගෙන් වැඩි දෙනා මුල ඉඳලා ඉගෙන ගන්න කැමැත්තෙන් එන අය, මුල ඉඳලා ඉගෙන ගැනීමේ අවශ්‍යතාවය ඇතිව එන අය. ඒ අනුව අපි මේ පන්තියක් මුල ඉඳලා පටන් අරගෙන කරන පන්තියක් බව සඳහන් කළ යුතුයි. ඉතා සරල තැනක ඉඳලා අවශ්‍ය කාරණා සියල්ල පැහැදිලි කරමින් ඉතා හොඳ සාමාන්‍ය මට්ටමක් දක්වා කරුණු උගන්වන වැඩසටහනක් මේ ජෙනරල් ස්ටේජ් පන්තියක් කියලා කියන්නේ. ඒත් එහෙම පටන් ගත්තත් මම පටන් ගන්න මුල කියන තැන සමහරක් විට පන්තියකට සහභාගී වෙන පිරිසකට ගැළපෙන්නේ නැති තත්වයක් එන්න පුළුවන්. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් ඔබ ඉතාමත් දුර්වල කෙනෙක් වීම, ඉංග්‍රීසි කිසිවක් නොදැන සිටීම. එවැනි කෙනෙක් මේ වීඩියෝ එක බලනවා නම් සඳහන් කරන්න තියෙන්නේ ඔබ දුර්වල බව ඔබ වටහා ගන්න. එම දුර්වල මට්ටමටම අපි පොදුවේ පවත්වන පන්තියක් පැවැත්විය යුතු නැහැ. ඔබගේ දුර්වලතා අපි වෙනම හඳුනාගෙන ඒ මට්ටමට පෞද්ගලිකව ඔබට දිය යුතු උදව් දීලා පන්තියේ සාමාන්‍ය මට්ටමට සහභාගී කරව ගන්න එක තමයි අපි කරන්නේ. එහෙම නැතුව ඉතාම දුර්වල කෙනෙකුගේ මට්ටමට මේ පන්තියක් ගෙනාවොත් ඒ පන්තියම වාට සහභාගී වෙන පිරිසට ගන්න දෙයක් නැතුව යනවා. ඒ අනුව මේ මුල් දින දේශනය තුලදී ඔයා බලන්න ඕනේ මේ ආයතනයක් විදිහට නැත්නම් ගුරුවරයෙක් විදිහට මේ වැඩසටහන තුල තියෙන අන්තර්ගතය හොඳද? ගුරුවරයා වැඩ කරන පිළිවෙල හොඳද? ගුරුවරයාට උගන්වන්න පුළුවන්ද? ආදී ලෙසයි ඔබ මෙහි වටිනාකම තක්සේරු කරන්න ඕනේ. එනු ඔබ එහෙම මේ වටින දෙයක් වටින වැඩසටහනක් විදිහට තේරුම් ගත්තොත් ඔබගේ මට්ටමට 100ක් නොගැලපුණාට ගැටලුවක් නැහැ. සති දෙකක් තුනක් පන්තියේ වැඩසටහනට සහභාගී වෙලා ඔබට තියෙන දුෂ්කරතාවය පිළිබඳව ගුරුවරයා වශයෙන් මාව දැනුවත් කරනවා. ඒතර මම පෞද්ගලිකව වාට ඊට අදාළ අවධානය දීලා උදව් කරලා පන්තියකට සහභාගී වෙන්න අවශ්‍ය කරන වටපිටාව හදලා දෙනවා. ඒනෙත් තව සමහරව ඉන්න පුළුවන් යම් ප්‍රමාණයකට සාමාන්‍ය දැනුම තියන අය. එවැනි කෙනෙකුට අපි කරන මට්ටම මදි වගේ දැනෙන්න පුළුවන්. ඒ එකවර දැනෙන දේ වුණාට ඔබත් සති දෙකක් තුනක් පන්තිය තුල රැඳී සිටියොත් ඔබට දැනෙයි ඔබ මෙතෙක් කල් ඉගෙනගත්තු දේවල්ම සාකච්ඡා වුණත් එය වෙනත් ප්‍රවේශයක් ඇත්තේ සාකච්ඡා වන බව. එහිදී ඔබට මගහැරුණු ආකල්ප වැදගත් ක්‍රමවේද වාට මේක තුල දකින්න තියෙන බව තේරෙයි. ඒ අනුව පළවෙනි සති 4 පන්තියකට සහභාගී වෙන්න එවැනි කෙනෙක් සහභාගී වෙලා විශ්වාසයෙන් කියන්නේ ඔබ මේ අත්දැකීම වෙනස් එකක් බව වටහා ගනී. ඒ අනුව මුල් සති 4 සහභාගී වුණාට පසුව ගුරුවරයෙක් විදිහට මම මේ පන්තිවල අනුගමනය කරන ක්‍රමවේදය පිළිබඳව වාට අවබෝධයක් ආවට පස්සේ වාට තවදුරටත් හිතුනොත් මේ පන්තියේ යන මට්ටම වාට ගැටලුවක් නැහැ. ඊට වඩා වැඩි දැනුමක් වාට ලබන්න පුළුවන් කියලා අපේ පන්ති අධ්‍යයන දෙකක් යටතේ පැවැත්වෙන බව මම මීට කලින් සඳහන් කරලා තියෙනවා. ජෙනරල් ස්ටේජ් එක, ඇඩ්වාන්ස් ස්ටේජ් එක කියලා. මේ පවත්වන්න අපි සැලසුම් කරන්නේ ජෙනරල් ස්ටේජ් එක. එවැනි වැඩි දැනුමක් බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් ඒ අයට අපි සති 4කින් පස්සේ අපේ ජෙනරල් ස්ටේජ් එකේ ආරම්භ වෙන පන්තියකට සහභාගී වෙන්න අවස්ථාව දෙනවා. එහෙම කෙනෙක් සති 4ක් සහභාගී වෙලා මාව දැනුවත් කරන්න ඔබට එවැනි අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට අපිට අවශ්‍යතාව වාට ඒ වෙනුවෙන් වාට අවස්ථාව සලසලා දෙන්න පුළුවන්. ඒ අනුව මේ හඳුන්වා දීම මම කරන්නේ ජෙනරල් ස්ටේජ් කියන මට්ටමට ගැළපෙන පිරිසක් ඉලක්ක කරගෙන බව සඳහන් කළ යුතුයි. මේ වීඩියෝ එක අවසානයේ දක්වා ඉතා වැදගත් කාරණා ප්‍රමාණයක් ඔබ මීට කලින් පන්තියක අත්විඳලා නැති හඳුන්වා දීමට බලාපොරොත්තු වෙනවා. නිසා ඔබ මේ වීඩියෝ එක අවසානයේ දක්වා නැරඹිය යුතුයි. එවිට තමයි ඔයාට වෙනත් ඉංග්‍රීසි පන්තියක් සම්බන්ධ වෙනත් අත්දැකීමක් එක්ක සංසන්දනය කරලා නිවැරදි තීරණයක් ගැනීමට හැකි වෙන්නේ. ඒ නිසා අවසානයේ දක්වා මේ වීඩියෝ එක බලන්න. මේ ඔබ දකින්නේ ඉතා විධිමත්ව දින 24ක් ලෙස පැය දෙකක පන්ති වශයෙන් ගත්තාම දින 24ක වැඩසටහනක් ලෙස සැලසුම් කළ දින ජෙනරල් ස්ටේජ් ලෙස ඔයාලට ඉදිරිපත් කරන මෙම වැඩසටහන. මේවා දකින්නේ ඒ වැඩසටහන ජෙනරල් ස්ටේජ් මේ තියෙන්නේ ජෙනරල් ස්ටේජ් කියන එක. ඒකේ ඔබට පේනවා මෙතන
day 1 කියලා තියෙනවා. ඒකේ පල්ලෙහාට ගියාම මෙහෙම මේ තියෙන්නේ day 24 කියලා 24 වෙනි දවස. ඊට අමතරව මේ මුලින්ම තියෙන ඔයාලට පේනවා initial presentation එක. ඒ කියන්නේ මූලික හඳුන්වා දීම කියන මේ අද දවසේ අපි වත් එක්ක කරන්න සූදානම් වන දේශනය. මේ ඔයගොල්ලෝ දකින්නේ මුල් දින හඳුන්වා දීමකදී ඔබට හඳුන්වා දීම උදෙසා පෙළගස්සලා තියෙන අපේ පොත්පත්වල සමහර පිටු කිහිපයක් අවශ්‍යතාවය පරිදි පෙන්වන්න. එනු මෙන්න වැඩසටහනේ පන්තිවලදී අපි යොදා ගන්න බුක්ලට් සීරීස් එකක් තියෙනවා. මේ බුක්ලට් සීරීස් එක මේ තියෙන්නේ මම මූලික හඳුන්වා දීමේ වීඩියෝ ඔයගොල්ලෝ ඩෙව් වීඩියෝ එකෙත් අපි මේ බුක්ලට්ස් අපි පෙන්වුවා. මේ තියෙන්නේ බුක්ලට්ස් සතිපතා වාට එකින් එක ලැබෙන්න තියෙනවා. අපි අද පළවෙනි දවසේ හඳුන්වා දීමට භාවිතා කරන බුක්ලට් එක තමයි මේ තියෙන්නේ. මේ තුරු බුක්ලට්ස් එහිදී මෙම මුල් දින හඳුන්වා දීමට අදාළ මේ බුක්ලට් එක ඇතුළුව අපේ මෙම වැඩසටහනට අදාළව ඔබට ලැබෙන තියෙන බුක්ලට්ස් මේ වීඩියෝ එක නැරඹුවාට පස්සෙ ඕගොල්ලෝ අපේ පන්ති ගැන තෘප්තිමත් නම් අපේ ආයතනයට පැමිණ හෝ අපිට ඔන්ලයින් වශයෙන් ගෙවීම් කර ඔයාලගේ මේ වැඩසටහන සහභාගීත්වය තහවුරු කරාම පැමිණ ලබා ගන්නත් පුළුවන් මේ බුක්ලට්ස්. එහෙම නැත්නම් අපි ඔබට ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරන අයට ඔන්ලයින් පේමන්ට්ස් කරන කට්ටියට කුරියර් කරලා මේ බුක්ලට්ස් ලැබෙන්න සලස්වනවා පන්ති වලට සහභාගී ලෙසන් 1 වලට සහභාගී වෙන්න පෙර. දැනට මේ බුක්ලට් එක වාගාව නැති වුණාට ගැටලුවක් නැහැ. මේ ස්ක්‍රීන් එකට මම මේ එක අවශ්‍ය කරන pages අරගෙන තමයි වත් එක මේ ඩිස්කෂන් එක කරන්නේ. පසුවාට මේ පොත් ලැබුණාම මේ පොත රිෆර් කරන්න පුළුවන්. ඒ අනුව දැන් ඔයා මේ දකින්නේ මුල් දින හඳුන්වා දීමට අදාළ මේ බුක්ලට් එකේ පළවෙනි පිටුව. එහිදී අපි මේ මුලින්ම සඳහන් කරලා පොත් මේ බුක්ලට් එකේ අන්තර්ගතය කුමක්ද කියලා. අද දින හඳුන්වා දීමේදී මම මෙහි පළවෙනි පිටු 3 ඔබට මේ හඳුන්වා දීම සඳහා භාවිතා කරනවා. ඉතිරි පිටු 5 තුල ඇතුළත් වෙලා තියෙනවා අපේ ගාස්තු ගැන ඔබ විශේෂම කාර්යබහුල කෙනෙක් නම් ඒ වෙනුවෙන් අපි වැඩසටහන තුළ දීලා තියෙන විසඳුම් මොනවද සහ අපේ කම්පියුටරයිස් කරපු සිස්ටම් එකක් තියෙනවා. ඔයාලගේ තොරතුරු සියල්ල සඳහන් වන. ඒ හරහා තමයි ඔයාලට මැසේජස් ලැබෙන්නේ, පන්ති කාලසටහන් ලැබෙන්නේ සහ පන්ති මගහැරුණාම ඒවා ආවරණය කරගන්න පුළුවන් වෙනත් වෙලාවල් මොනවද කියලා SMS එන්නේ. ඒ සියල්ල ඒ සිස්ටම් එක තුළ සිදු කරන කාර්යයන් ඒ සම්බන්ධ දැනුවත් කිරීමක් මේ බුක්ලට් එකේ අවසානයේ සඳහන් කරලා තියෙනවා. ඔබට මේ දේවල් බලා ගන්න ඒ මුල් දින හඳුන්වා දීම අදාළ බුක්ලට් එකෙහි pages ටික අපි WhatsApp කරලා එවන්නම්. ඔයාලා බුක්ලට්ස් ඇවිල්ලා ගන්න කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ මුල කොටසින් පසුව මුල් දින හඳුන්වා දීමට අදාළ කරුණු තමයි මෙතන ඉඳලා සඳහන් කරලා තියෙන්නේ. අපි දැන් මෙතෙක් ඉඳලා ඒ කරුණු වලට අවධානය යොමු කරන්නයි හදන්නේ. ඔයාලට පේනවා ඒ අනුව මුලින්ම මම සඳහන් කළා තියෙනවා English for adults කියලා. මම අපේ පූර්ව වශයෙන් ඔයගොල්ලන්ට ලැබෙන සලස්පු වීඩියෝ එකත් අපි සඳහන් කරා අපි වැඩිහිටි පිරිස ඉලක්ක කරලම පන්ති කරන ආයතනයක් කියලා. ඉතින් ඒ කාර්යය තමයි සඳහන් කරලා තියෙන්නේ English for adults කියලා. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඉංග්‍රීසි පන්තියකට සහභාගී වෙනකොට බලාපොරොත්තු වෙන්නේ spoken English කියන වචනේ. ඒක සඳහන් වෙලා නැහැ. අපි කරන කාර්යය සඳහන් කරලා තියෙනවා. සහ මෙහිදී සඳහන් කළ යුතුයි spoken English කියන term එක අපි හිතා ඇඩ් කර පන්ති කරන්නම උත්සාහ දරන එකක් අපේ වැඩසටහන තුළ දකින්න ලැබෙනවා. ඒකට හේතුව මම සඳහන් කරන්නම් spoken English කියන classes වලට ඕන තරම් දකින්න ලැබෙනවා. Facebook වගේ මාධ්‍යයන් ඇතුළුව. එහෙම නැත්නම් posters වගේ තිබිච්ච දවස්වල posters ඕන තරම් වලට දකින්න පුළුවන් spoken English classes විදිහට. සහ ඕගොල්ලෝ බොහොමයක් spoken English classes වලට මීට කලින් සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ගැටලුව ඉංග්‍රීසි පන්ති ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාසස් වල සහභාගී වෙච්ච තැන්වලදී ඕගොල්ලෝ කී දෙනෙක්ගේ ගැටලුව නිරාකරණය වුණාද? බොහෝ විට ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාසස් කියන ඒ ක්‍රියාදාමය පිළිබඳව බහුතරයක් අයගේ තරම් පැහැදීමක් නැහැ. Tamanගේ කාර්යය උනේ නැහැ කියන ආකල්පයක් තමයි ස්පෝකන් ඉංග්‍රීසි ක්ලාසස් සම්බන්ධයෙන් තියෙන්නේ. මොකද එවැනි ක්‍රියාවලියක අවධානයට ලක් කරගෙන ඉතා පටු ප්‍රමාණයක් කියලායි මම ගුරුවරයෙක් විදිහට විශ්වාස කරන්නේ. එවැනි ක්‍රියාවලියක් සහිත පන්ති වලට සහභාගී වෙච්ච සාතිශය බහුතරයක් අය ඒ ගැන අතෘප්තියෙන් හිටියට මගේ පන්තියක් ගැන මට එවැනි අත්දැකීමක් නොවේ තියෙන්නේ. මගේ පන්තියක් ගැන මම පෞද්ගලිකව පන්ති ආපු අය තුලින් අත්විඳපු දේ තමයි 100% කෙසේ වෙතත් ඊට ආසන්න ප්‍රමාණයක් ඉතා දැඩිව තෘප්තිමත් වූ බව.
සහ මම පන්තිවල ඔවුන් වෙනුවෙන් කළ දේ ඉතා වෙනස් එකක් සහ ඉතා හොඳ දෙයක් කියලා ඒ එන සියලුම දෙනා පාහේ ඇගීමකට ලක් කළ දෙනවා. ඒ අනුව ස්පෝකන් ඉංග්ලිෂ් කියලා නොවේ මම පන්ති කරලා තියෙන්නේ. පන්තියක් තුළ කළ යුතු දේ කුමක්ද කියලා තෝරාගෙන එය පන්තිවල හඳුන්වා දීම ඔබ වෙනුවෙන් කියා දීම තමයි මම පන්තිවල කරලා තියෙන්නේ. එවැනි තත්ත්වයක් තුළ මම අකමැති ස්පෝකන් ඉංග්ලිෂ් කියන සාමාන්‍ය සම්ප්‍රදායික කාර්ය කරනවා කියලා ප්‍රකාශ කරන්න. ඉතින් මේක ඇගීමකට ලක් වෙච්ච එකක්. ඔයාලට මේ හඳුන්වා දීම අවසානයේ අදහසක් එයි මේ හොඳ එකක්ද නැද්ද කියන. ඒ අනුව ස්පෝකන් ඉංග්ලිෂ් කියන වචනේ භාවිතා නොකර අපි කරන කාර්යය වැඩිහිටියන් ඉලක්ක කළ ඉංග්‍රීසි උගන්වීම නිසා අපි භාවිතා කරලා තිනවා ඉංග්ලිෂ් for adults කියන එක. සහ සැබවින්ම සඳහන් කළොත් මේ හඳුනාගත යුත්තේ මෙන්න මේ විදිහට. ESL කියලා. ESL කියන්නේ English as a second language කියන එක. ESL කියන එක. ඒ කියන්නේ දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි. ඔයගොල්ලෝ ඕන කෙනෙකුට වැටහෙනවා ඒ ඇත්ත බව. ඔයගොල්ලෝ ඔක්කොම දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්න එක. එතකොට ජාත්‍යන්තර වශයෙන් මේ අපි කරන ක්‍රියාවලිය හඳුනාගන්නේ ESL කියලා. ඒක මම ඔයාලට තහවුරු කරලා පෙන්නන්නම්. ඉංග්‍රීසි ඩික්ෂනරි එක තුල මේ වචනේ පෙන්නලා දීලා තියෙනවා. මේ තියෙන්නේ ඉංග්‍රීසි ඩික්ෂනරි එකේ ඉමේජ් එක. මම බුක්ලට් එකේ print කරලා තියෙනවා. ESL English as a second language. දැන් මේ පෙන්නන ඉමේජ් මේ ඩික්ෂනරි එන්ට්‍රි එක සහිත ඩික්ෂනරි එක මම ඔයාලට පෙන්නන්නම්. මතකට ඔයාලට බලා ගන්න. මේ තියෙන්නේ ඩික්ෂනරි එක. මේ ඉතාමත්ම හොඳ මට්ටමේ ඉංග්‍රීසි ඩික්ෂනරි එකක්. අපි පන්තියේ දින කිහිපයක් යනකොට ඔයගොල්ලන්ට මේ ඩික්ෂනරි එක භාවිතා කරන්න හැටි, ඔයගොල්ලන්ට ෆෝන් එක තුල මේක ඉන්ස්ටෝල් කරගන්න හැටි, ඒක ලබා ගන්න ක්‍රමවේද පන්තියේ සඳහන් කරනවා. මම මේක මේ ඩික්ෂනරි එක තුලින් පෙන්නන්නම්. මේ ESL කියලා මම පෙන්නපු වචනේ ඩික්ෂනරි තියෙන විදිය. මේ ඔබ දකින්නේ එම ඩික්ෂනරි එක තුල ESL කියන ටර්ම් එක පෙන්නලා දෙලා තියෙන විදිහ. English as a second language. The teaching of English to people who are living in an English speaking country but whose first language is not English. ඒ කියන්නේ යම් රටක භාෂාව ඉංග්‍රීසි නොවන අවස්ථාවක එවැනි රටක පිරිසක් ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රියාවලිය ESL ලෙස හඳුන්වනවා කියලා තමයි මේ දාලා තියෙන්නේ. ඒතර එවැනි පිරිසට ඉංග්‍රීසි උගන්වන ක්‍රියාවලිය තමයි ESL කියලා හඳුන්වන්නේ. ඒ අනුව ඔයගොල්ලෝ ඔක්කොම ESL learners වන අතරේ ඒ කාර්ය කරන ගුරුවරයෙක් ESL ටීචර් කෙනෙක් බවට පත් වෙනවා. මුල ඉඳලා ඉගෙන ගන්න ඔබ වගේ කෙනෙකුට කියනවා බිගිනර් කෙනෙක් කියලා. ඒ අනුව ඔබව අඳුන ගන්නවා beginning ESL learner කෙනෙක් විදිහට. ඒතර beginning ESL learner කෙනෙකුට පූර්ව වශයෙන් දැනුවත් කළ යුතු කරුණු තමයි අපි මෙතෙක් ඉඳලාවත් එක්ක හඳුන්වලා දෙන්න මේ ලෑස්ති වෙන්නේ. කෙනෙකුට ඉංග්‍රීසි භාෂාවට පිවිසෙන්න ප්‍රධාන පිවිසුම් නැත්නම් approaches දෙකක් තියෙන බව සඳහන් කරන්න ඕනේ. එහි පළමුවෙන් තමයි ඉංග්‍රීසි භාවිතා වන තැනක සිටින එක. එවැනි අවස්ථාවක් ඇති ඕනම කෙනෙකුට ඉංග්‍රීසි ගැටලුවකින් තොරව පුළුවන් වෙනවා. ඒ අනුව තමයි ඉංග්‍රීසි කතා කරන ගෙදරක වැඩ කරන සර්වන්ට් කෙනෙකුට උනත් ඉංග්‍රීසි පුළුවන් වෙන්නේ. ඒ අනුව භාවිතා වෙන තැනක ඉඳලා ඉගෙන ගන්න අවස්ථාව තුන එක හොඳම ක්‍රමයේ බවට පත් වෙනවා. එහිදී ඔබට පැහැදිලි වෙන්න ඕනේ ආයාසයක් දරන්නේ නැතුව අපිට ඉංග්‍රීසි පුළුවන් වෙනවා. ඒ වගේම කිසිදු ගෙවීමක් කරන්නේ නැතිව ඉංග්‍රීසි පුළුවන් වෙනවා. ඒ වගේම විශේෂ බුද්ධියකින් තොරව, ඒ කියන්නේ සර්වන් කෙනෙක් කියලා කියන්නේ විශේෂ බුද්ධියක් තියෙන කෙනෙක් නෙමෙයි. එවැනි කෙනෙකුට උනත් ඉංග්‍රීසි පුළුවන් වෙනවා. ඒ අනුව ආයාසයකින්, වියදමකින්, විශේෂ බුද්ධියකින් තොරව, විධිමත් බවකින් තොරව ඔබට ඉංග්‍රීසි ලැබෙන ක්‍රමවේදය තමයි ඉංග්‍රීසි භාවිතා වෙන තැනක ඉන්නට අවස්ථාව ලැබීම. ඒක අපිට තිබෙනවා නම් ඉතාම හොඳයි. නමුත් අපි ඔක්කොම වටහාගෙන තියෙන්න ඕනේ ඒ අවස්ථාව නැති නිසායි අපි මෙහෙම ඉංග්‍රීසි පන්තියකට සහභාගී වෙලා ඉගෙන ගන්න උත්සාහ කරන්නේ. යනොත් දෙවෙනි ක්‍රමයේ බවටපත් වෙන්නේ මේ ආකාරයකට ඉංග්‍රීසි පන්තියකට සහභාගී වෙලා විෂයක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්න එක කියලා අපි වටහා ගන්න ඕනේ. මෙහෙම මම පැහැදිලි කළේ
ඔබ මෙහිදී වටහා ගත යුතුයි. ඒ අනුව මේ තියෙන පළවෙනි ක්‍රමය නොවන බව. මේ දෙවෙනි ක්‍රමය. ඒ කියන්නේ මෙහිදී ඔබ වටහා ගත යුතුයි ගෙවීම් නොකර ඉගෙන ගන්න බෑ කියලා. ඒ නිසා ඔයගොල්ලෝ ඔක්කොම දන්නවා ගෙවීම් කළ යුතු බව. ඒ නිසා ඔයගොල්ලෝ කවුරුත් නොගෙව ඉගෙන ගන්න නෙමෙයි මේ ලෑස්ති වෙන්නේ. ඔයගොල්ලෝ ඔක්කොම මේ හඳුන්වා දීමෙන් පස්සේ තෘප්තිමත් නම් ගෙවීම් කරලා අපේ පන්ති වලට සහභාගී වෙන්න සූදානම් ඉන්නේ. නමුත් සඳහන් කළ යුතුයි ගෙවීම් කරන්න පමණක් සූදානම් වුණාට මේ කාර්යය සිදු නොවන බව. මම ඇත්ත සඳහන් කළා උගන්වන ගුරුවරයෙක්. ඒ නිසා මේ කරුණු ටික ඔබට සඳහන් කළ යුතුයි. ගෙවීම් කිරීම හෝ ගෙවීම් කරලා පන්තියකට සහභාගී වෙන්න පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එහෙනම් තව මොනවද ඕන වෙන්නේ? මෙහිදී ඔබ වෙහෙසිලා ආයාසයෙන් ලබාගත යුතු දෙයක් තියෙනවා. ගුරුවරයා ඉගෙනු පමණින් ගුරුවරයා ඉතා හොඳයි කියලා ඔබ තේරුම් ගත්ත පමණින් ඔයාගේ ගැටලු निराකරණය වෙන්නේ නැති බව ඔබ වටහා ගත යුතුයි. ඔබ ආයාසයෙන් වැඩ කළ යුතුයි. ඇයි අපි එසේ කියන්නේ? විශේෂයෙන්ම වැඩිහිටි පිරිසක් සහභාගී වෙනකොට ඉංග්‍රීසි පන්තියකට ඒගොල්ලොන්ට තියෙන වෙනත් වගකීම් කාර්යබහුලත්වය නිසා ඒගොල්ලෝ හිතනවා වැඩ කරන්න බැහැ, වැඩ නොකර මට ඉංග්‍රීසි පුළුවන් වෙන ක්‍රමවේදයක් එවැනි ගුරුවරයෙක් මම සොයාගත යුතුයි කියලා. එහෙම එකක් ලැබෙන්නේ නැති බව ඔබ වටහා ගත යුතුයි. ඔබගේ වගකීම් ඔබගේ ගැටලු ප්‍රායෝගිකව වැඩිහිටි පිරිසක් එක්කම ඉංග්‍රීසි පන්ති පවත්වපු ගුරුවරයෙක් විදිහට මම වටහාගෙන තියෙනවා. එයට ගැළපෙන ආකාරයට අපි හඳුන්වා දෙන වැඩසටහනක් තුල ඔබ කටයුතු කළ යුතුයි. එනවා ගෙවීම් කිරීම හෝ පන්තියක සහභාගී වීම පමණක් ප්‍රමාණවත් නොවන බව වටහා ගත යුතුයි. ඔබට යම් කාර්යයක් කරන්නට අවශ්‍යයි. ඔබට අනවශ්‍ය බොරු බලාපොරොත්තු අපි දෙන්න අකමැති. කෙසේ හෝ ඔබට ඉංග්‍රීසි පුළුවන් කරනවා කියලා ඕගොල්ලෝගේ පැත්තේ දායකත්වය මේකට ලැබෙන්න ඕන කියන එක පූර්ව වශයෙන් සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඕනෑම අවිධිමත් ඕනෑම නූගත් කෙනෙකුට අපිට ඉංග්‍රීසි උගන්වලා ඉංග්‍රීසි කතා කරවීමේ හැකියාවක් නැති බවද සඳහන් කළ යුතුයි. එයට ඔබ මෙතෙක් කල අවිධිමත්ව වැඩ කරා නම් ඒ අවිධිමත් බව පැත්තකට දාලා අපි ඔබව හසුරවන විධිමත් ආකාරයකට මේ වැඩසටහනට එන්න ඕනේ කියලා වටහා ගන්න ඕනේ. මොකද ඔයාට මගේ බුක්ලට් එකක් දැක්කත් දකින්න ලැබෙයි. තාම පිළිවෙලට ඒවා විවිධ වර්ණයන්ගෙන් හයිලයිට් කරලා විවිධ විදිහට ඉලස්ට්‍රේට් කරලා අපි පොත් හදලා දීලා තිනවා. ඔයාට අවශ්‍ය ඔබ දැනගත යුතු කරුණු අවධාරණය ලැබී ඔබ වැඩ කරනකොටත් පිළිවෙලකට වැඩ කිරීම කියන එක අවශ්‍ය වෙනවා. ඒවා මතයි මේකේ සාර්ථකත්වය තීරණය වෙන්නේ කියන එක ඔබ වටහා ගත යුතුයි. ඒ අනුව ඔබ මේ සම්බන්ධ වෙන්නේ මුදල් ගෙවලා ආයාසයෙන් විධිමත්ව බුද්ධිමත්ව ඉංග්‍රීසි භාෂාව අත්පත් කරගන්න ක්‍රියාවලියට කියලා වටහා ගන්න ඕනේ. ඒ නිසා ඔබව කෙසේ හෝ ඉංග්‍රීසි කතා කරනවා කියන මුලාවෙහි ඔබව තියලා අපි ඔබව පන්ති වලට සම්බන්ධ කරගන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මම කරන ක්‍රියාවලිය නිවැරදි එකක්ද? ඒ තුල සහභාගී වෙන අය සාර්ථක වෙනවද? මුලාවට ලක් වෙනවද කියන එක ඔයාලට දකින්න ඕනේ නම් ලින්සිස් පිළියන්දල කියන Facebook page එකට log වෙලා ඒකේ review section එකේ දැනට පන්ති වලට සහභාගී වෙච්ච අය දාලා තියෙන comments බලන්න. එතකොට ඔයාට දකින්න පුළුවන් වෙයි අපේ පන්ති අපි සාර්ථකව එන පිරිසක් වෙනුවෙන් ඉදිරිපත් කළාද කියන එක. ඒ අනුව සඳහන් කළ යුතු විශේෂයෙන්ම ඔන්ලයින් ක්ලාස් එකක් අපි ඔයගොල්ලෝ ෆිසිකලි මූණට මූණ ආයතනයට ඇවිල්ලා මුණ ගැහෙනව නෙමෙයි මේ අවස්ථාවේ විශ්වාසය තහවුරු කරගෙන සහභාගී වීමක් අවශ්‍යයි. ඒ නිසා ඔබ සහභාගී වීමට පෙරම සඳහන් කරන කාරණේ තමයි මේක. ඔබ මේ වැඩසටහන හොඳයි කියලා තීරණය කරනවා වගේම ඔබගේ පැත්තේ සක්‍රීය දායකත්වයක් තුල තමයි මෙහි ඔබගේ සාර්ථකත්වය තීරණය වෙන්නේ. යනු විෂයක් ලෙස මේ කාර්යයට ප්‍රවිෂ්ඨ වෙන කෙනෙකු වැඩ කළ යුතු ආකාරය මෙතෙක් ඉඳලා ඔයාලට පැහැදිලි කරන්නට පෙළ ගස්සලා තියෙනවා. විෂයක් ලෙස ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට ඔබ වටහා ගත යුතුයි අර මුලින් සඳහන් කළ ආකාරයට ඉංග්‍රීසි භාෂාව භාවිතා වන තැනක ඉඳලා ඉගෙන ගන්නවා වගේ නෙමෙයි. ලෙසන්ස් ලෙස මෙහි ඉගෙන ගත යුතු කාරණා තියෙනවා. ඔබ මීට කලින් ලෙසන්ස් ලෙස ඉංග්‍රීසි කිහිප වරක් ඉගෙනගෙන අසාර්ථක වී ඇති අවස්ථා ඇති. ඒ අනුව ගොඩක් අය නැවත ලෙසන්ස් ලෙස ඉගෙන ගන්න අකමැත්තක් තියෙනවා. නමුත් සඳහන් කළ යුතුයි ඒ මීට පෙර ඔබ ඉගෙනගත්තු ක්‍රමවේදයක තියෙන වරදක් වෙන්න පුළුවන්. හෝ ඔබ ඒ වෙනුවෙන් දක්වපු ආකල්පයේ දායකත්වයේ වරදක් වෙන්න පුළුවන්. ඒ හැර අපේ පන්තියක අපි
ඊට වඩා ලොකු සාර්ථකත්වයක් අත්විඳිනවා අපේ පන්ති වල සහභාගී වෙන අය. මම අර කලින් කිව්වා වගේ මේ සම්බන්ධයෙන් දක්වලා තියෙන අදහස් දැක්කම ඔයාලට දකින්න පුළුවන්. අපේ පන්තියකට සහභාගී වෙන කෙනෙක් එහෙම අසාර්ථක වෙන අවස්ථා ඉතා අඩුයි. ඔබට දැකිය හැකි ගුරුවරයෙක් විදිහට මම සුවිශේෂී වෙනස්කම් සහිතව මේ විෂය කරුණු වාට හඳුන්වලා දෙන බව ප්‍රායෝගිකව වැඩිහිටි කෙනෙක් විදිහට තියෙන ගැටලු එක්ක මෙහි සාර්ථකව වැඩ කරගත හැකි ආකාරයට අපි ක්‍රමවේද හඳුන්වලා දෙනවා. ඒ අනුව විෂයක් ලෙස ඉගෙන ගන්නකොට අපිට සම්ප්‍රදායිකව මුණ ගැහෙන පාඩම් මාලා ප්‍රමාණයක් තියෙනවා. ඒ පාඩම් තමයි ඔයා මේ උඩ සඳහන් කරලා තියෙන දකින්න. මේ තියෙන්නේ active voice, passive voice, sentences, clauses, phrases, conjunctions, conditionals ආදී ලෙස මේ නම් ඔයා මීට කලින් අහලා ඇති. මීට කලින් ඉගෙන ගත්තා මට බැරි වුණා කියන ආකල්පෙත් ඇති. නමුත් මේ තමයි සම්ප්‍රදායිකව ඉංග්‍රීසි භාෂාව ඇතුලේ භාෂාව විෂයක් ලෙස ගත්තාම කොටස් වශයෙන් දකින්න හැටි. ඔයා කොයි පන්තියට සහභාගී වුණත් මේ දේවල් පන්තිවල සාකච්ඡා කරනවා. එතන ඉංග්‍රීසි උගන්වනවා නම් එතනදී ඔබට දකින්නට ලැබෙන්නේ වෙනසක් වශයෙන් මේවා උගන්වන ක්‍රමවේදය. සමහරු ප්‍රායෝගිකව උගන්වනවා කියලා ඕගොල්ලොත් එක්ක ඉංග්‍රීසි කතා කරමින් ඉඳලා උගන්වන්න උත්සාහ කරයි. තව කෙනෙක් වීඩියෝ ක්ලිප් එකක් යොදාගෙන ඒ හරහා උගන්වන්න උත්සාහ කරයි. තවත් ගුරුවරයෙක් නිවුස් පේපර් එකක් භාවිතා කරලා උගන්වන්න උත්සාහ කරයි. සහ අද වෙනකොට අපි වර්තමානයේ දකිනවා කඳවුරු ලෙස ඔයගොල්ලෝම නවත්තගෙන උගන්වන්න උත්සාහ කරන ක්‍රමවේදේ කොයික වුණත් ඉංග්‍රීසි ඔබට උගන්වන නම් තැනක මේ කාරණා උගන්වනවා. ප්‍රවේශය පෙනුම විතරයි එහි වෙනස් වෙන්නේ. නමුත් අපි ඉතා කෙටි කාල සීමාවක් තුළ ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම පැය දෙක ගානේ සෙෂන් කීපයක් තුළ අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න උත්සාහ කරනවා නම් එහිදී තාර්කිකව විධිමත්ව භාෂාව අත්පත් කරගන්න උත්සාහ කරනකොට කාර්යක්ෂමතාවය වැඩි වෙන්නේ අපි ඉලක්කගතව දැනගත යුතු කරුණු දැනගන්නකොට. ඒ අනුව නොකියන්නේ මේ කියලා ඔබ දැනගත යුතු ලෙසන්ස් ඉතා ප්‍රායෝගිකව ඔබට හඳුන්වා දීමක් මගේ පන්තිවල සිද්ධ කෙරේ. කොයි පන්තියේ ඉංග්‍රීසි ඉගෙනුවත් මුලින්ම ඉංග්‍රීසි උගන්වනකොට කරන්නේ වාක්‍යයක් හදන්න උගන්වන එක. ඒ අනුව පන්තියකදී අහුවාම වාක්‍යයක් හැදෙන්නේ කොහොමද කියලා අලුතෙන් වෙන පිරිසකින් හැමෝම කියන්නේ එකම දේ. ඔබ දන්නේ එහෙම වෙන්න පුළුවන්. ඒ තමයි හැමෝම කියනවා වාක්‍යයක් හැදෙන්නේ සබ්ජෙක්ට් එකක්, verb එකක්, object එකක් ආදී ලෙස වචන පෙළ ගැහිලා කියන. මේ තමයි ඕනම කෙනෙක් වාක්‍යයක් හැදෙන ආකාරය කියලා දන්න දේ. එහෙම හැමෝම වාක්‍යයක් හැදෙන්නේ සබ්ජෙක්ට් එකක්, verb එකක්, object එකක් ආදී ලෙස පෙළ ගැහිලා කියලා අහලා තිබුණාට මගේ පන්තිවල මම ඒ ආකාරයට උගන්වන්නේ නැති බව සඳහන් කළ යුතුයි. සහ මෙතෙක් පන්තිවලට සහභාගී වුණ අය වෙනස් ක්‍රමවේදයක් යටතේ මම කරපු ක්‍රියාවලිය ඉතා තදින් අගය කරපු බවත් සඳහන් කළ යුතුයි. ඔබට ඒ දේවල් අර කිව්ව කමෙන්ට්ස් වල දකින්න පුළුවන්. ඉතින් ඒ අනුව මෙතෙක් ඉඳලා වාට වාක්‍යයක් හැදෙන්නේ කොහොමද කියලා පුඩා හඳුන්වා දීමක් කරන්න ඕනේ. පළවෙනි දවසේ ලෙසන්ස් කරනවා නෙමෙයි මේ අපේ පළවෙනි ලෙසන් එක කරන්නේ ලබන සතියේ ඊළඟ මේ හඳුන්වා දීමෙන් පස්සේ ඔබ තෘප්තිමත් නම් ඔබ ගෙවීම් කරලා ඉවරනාට පස්සේ අපි ලෙසන් 1 කරන්නේ. ඒකෙදි ලෙසන් 1 කියන මෙන්න මේ බුක්ලට් එක භාවිතා කරලා පළවෙනි ලෙසන් එක කරනවා. මේ කරන්නේ ලෙසන් එකක් නෙවෙයි පූර්ව හඳුන්වා දීමේදී ඔබට කරන දැනුවත් කිරීමක් වාක්‍යයක් හැදෙන්නේ කොහොමද කියලා. සබ්ජෙක්ට් එකක්, verb එකක්, object එකක් ලෙස වාක්‍ය හැදෙන බව ඔබ සියලු දෙනා අසා තිබුණත් මගේ පන්තියක ඉගෙනීම් කටයුතුවලදී ඒ ආකාරයට ඉගෙනීම් කරන්නේ නැහැ. වෙනත් ආකාරයක් ඔබට අත්විඳින්න අවස්ථාව ලැබෙනවා. සහ එම ක්‍රමවේදය මෙතෙක් අවුරුදු 10කට වැඩි කාලයක් ඔබ වැනි පිරිසක් සමග පන්ති කිරීම තුළ මා කළ ක්‍රමවේදය ලෙස ඇගීමට ලක් වෙලා තියෙනවා මෙතෙක් පන්තිය වලට සහභාගී වෙච්ච අය අතරේ. ඒ අනුව වාක්‍යයක් හැදෙන්නේ කොහොමද කියලා අපේ පන්තියක සාකච්ඡා කරන විදිහ මම ඔයාලට මේ වෙලාවේ හඳුන්වලා දෙන්නයි හදන්නේ. ඔබ මූලික වශයෙන් වටහා ගත යුතු දෙයක් තියෙනවා. ඒ අනුව මම අහුවොත් වාක්‍යයක් ඕනේ ඇයි කියලා පන්තියක ඉන්න පිරිසක් උත්තර දෙනවා යමක් කියන්නට කියලා. ඒ තමයි අපිට සාමාන්‍යයෙන් ලැබෙන පිළිතුර. ඒ අනුව මට මේක අවශ්‍ය වෙන්නේ නැහැ. මගේ පන්තියකදී මම වාක්‍යයක් විග්‍රහ කරන ආකාරය ගොඩක් වෙනස්. අපි එහිදී සඳහන් කරනවා වාක්‍යයක මූලික කොටස් දෙකක් තියෙන බව. ඒ අනුව අපි කොටස් දෙක අඳුන ගන්නවා සංකේතාත්මකව කොටුවක්
සහ රවුමක් වශයෙන් කොටස් දෙකක් ලෙස. මේ කොටස් දෙක අපි පළවෙනි කොටස කොටුවක් තුල එක ලෙසත් දෙවෙනි කොටස රවුමක් තුල දෙක ලෙසත් හඳුනගන්න. වාක්‍යයක මූලික කොටස් ප්‍රමාණය දෙකක් ලෙස සඳහන් කරන අතරේ මට වාක්‍යයක කොටස් ප්‍රමාණය ගැන කියන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරියට වාක්‍යයක කොටස් ප්‍රමාණය පවුලක සමාජිකයෝ ගණන වගේ. පවුලක් කිව්වහම අපි දන්නවා අම්මා තාත්තා දරුවෝ ආදි වශයෙන් අපි අඳුනගන්නේ ඒකකයක්. ඒ අනුව පවුලක අනිවාර්ය සමාජිකයෝ දෙන්න වගේම වාක්‍යයකත් අනිවාර්ය කොටස් දෙකයි. බොහෝ පවුල්වල 3 දෙනෙක් ඉන්නවා. ඒ වගේ වාක්‍යයකත් කොටස් 3ක් දකින්න පුළුවන්. 4 5 ආදී ලෙසත් අපිට නිතර දකින්න පුළුවන් පවුල්වල සමාජිකයෝ වාක්‍යයකත් එහෙමයි. ඉඳ හිට පවුලක 10 දෙනෙක් ඉන්න පුළුවන්සේ වාක්‍යයකත් කොටස් ප්‍රමාණය එහෙම වැඩි වෙන්න පුළුවන්. ඒක සුලභ නැහැ. වාක්‍යයක් කියන්නේ එවැනි කොටස් ප්‍රමාණයක් සහිත එකක්. නමුත් ඒ අතරේ අනිවාර්ය කොටස් දෙකයි. ඒ කොටස් දෙක තමයි අපි අඳුනගන්නේ මේ ආකාරයට 1 සහ 2 කියලා කොටුවක් සහ රවුමක් තුල. අපි දැන් අඳුන ගන්නවා කොටුවට එහෙම නැත්නම් වාක්‍යයක එකට එන්නේ මොකක්ද? වාක්‍ය දෙක එහෙම නැත්නම් රවුම තුලට එන්නේ කුමන කොටසද කුමක්ද කියලා. මම ඔයාලගෙන් අහුවොත් වාක්‍යයක් ඕන වෙන්නේ ඇයි කියලා පන්තියකට පිරිසක් ඇවිල්ලා හිටියනම් ඒගොල්ලෝ බොහොම පැහැදිලිව උත්තර දෙනවා යමක් කියන්න කියලා. ඒ අනුව ඔබ වටහා ගත යුතුයි වාක්‍යයක වැදගත්ම කොටස වන්නේ අන් කිසිවක් නෙවෙයි ඒ කියන්නට ඇති දේ බව. එහෙනම් මේ කියන්නට ඇති දේ වාක්‍යයේ ප්‍රධාන කොටස් දෙකෙන් එකක් බවට පත් විය යුතුයි. අපි අවධානය යොමු කරන්න යනවා මේ කියන්නට ඇති දේ වාක්‍යයේ කොයි කොටසද කියන එක. පළවෙනි කොටසද දෙවෙනි කොටසද කියන එක. මම ඔයාලට ඒක සිංහල උදාහරණයකින් පෙන්නන්න හදන්නේ. මේ බලන්න. ඔයා මේ බුක්ලට් එකේ ෆස්ට් පේජ් එකේ මෙන්න මේ උදාහරණය දකින්න. මම ක්‍රිකට් වලට කැමතියි කියලා. ඒක තුන් ආකාරයකින් පේනවා. මේක කොයි ආකාරයකට සඳහන් කරත් කියන්නට ඇති දේ එකයි. ඒ තමයි කැමතියි කියන එක. මේකේ තව වචන තිබුණාට කියන්නට ඇති දේ කැමතියි කියන එක බව ඔයාට විමසිල්ලෙන් අධ්‍යයනය කරොත් තේරුම් ගන්න පුළුවන්. මේක කියන්න තියෙන දේ තමයි කැමතියි කියන එක. අපි ඒක රවුම් කරලා තියෙනවා අවස්ථා තුනේදීම. ඒ අනුව ඔයාට පේනවා මේකේ කියන්නට ඇති දේ නැත්නම් වැදගත්ම කොටස අවස්ථා තුනේදී. ඒ කියන්නේ පුද්ගලයෝ තුන් දෙනෙක් මේ අදහස සඳහන් කරොත් මේ ආකාරයට තුන් විදිහකට කියන්න පුළුවන්. කොයි විදිහට කිව්වත් කියන්න ඇති දේ වෙනස් වෙලා නැහැ. ඒකේ තේරුම තමයි සිංහලෙන් අදහස් ප්‍රකාශ කරද්දී එකම වචන ටික විවිධ අනුපිළිවෙල වල තියලා එකම අදහස ප්‍රකාශ කරන්න පුළුවන් බව. එසේ අදහස් ප්‍රකාශ කරන බව අපි වටහා ගත යුතුයි. ඒ සිංහල වාක්‍යයක හැටි වචනවල පිහිටීම නිශ්චිත අනුපිළිවෙලක් වශයෙන් අපිට අඳුන ගන්න බෑ සිංහල වාක්‍යයක් තුල. එහිදී කියන්න ඇති දේ ඇතුළුව මෙතනදී නම් කැමතියි කියන එක කියන්න ඇති දේ ඇතුළුව වචන විවිධ විදිහට මාරු වෙලා එකම අදහස ප්‍රකාශ වෙන්න හැකියාව තියෙනවා සිංහල වාක්‍යයක් තුල. ඇයි අපි මේක අඳුනගත යුත්තේ? ඉංග්‍රීසි වාක්‍යයක් මෙහෙම නැහැ. ඉංග්‍රීසි වාක්‍යයක වචන පිළින අනුපිළිවෙල බොහොම නිශ්චිතයි. මම ඔයාලට ඒක පෙන්වන්න හදන්නේ. මේ වාක්‍ය ඉංග්‍රීසියෙන් කියනකොට කවුරු කිව්වත් එක විදිහකට ලියවෙන්නේ. ඒ තමයි ඔබ දන්නවා I like ක්‍රිකට් වශයෙන්. ඒතර මේක කිසිම අවස්ථාවක වෙනස් වෙන්නේ. ඒකේ තේරුම තමයි ඉංග්‍රීසි වාක්‍යයකට නිසි වචන අනුපිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට මේ වාක්‍ය පිළිහිట్లా තියෙනවා කියන එක. ඒ අනුව මේ වාක්‍යයත් ඒකට අනුව පිළිහිట్లా තියෙනවා නම් ඕනෑම වාක්‍යයක් පිළිහිටන්නේ ඒ අනුපිළිවෙලේ නම් අපිට පුළුවන් මේ වාක්‍ය තුලින් ඒ අනුපිළිවෙල හඳුනගන්න. අපි දැන් ඒක හඳුනගන්නයි හදන්නේ. බලන්න. ඔයාලට පේනවා අර වාක්‍ය ගත්තොත් ඒකේ කියන්න තියෙන කැමතියි කියලා. ඒතර කැමතියි කියන එක ප්‍රකාශ වෙනවා මෙතන මේ ලයික් කියන වචනේ. එතකොට ඔයාලට පේනවා කියන්න ඇති දේ තමයි මේ තියෙන්නේ. ඒක ඔයාලට පේන්න ඕනේ ඉංග්‍රීසි වාක්‍ය තුල තියෙන්නේ දෙක කියන තැන. ඒ අනුව අපි අඳුන ගන්නවා ඉංග්‍රීසි වාක්‍යයක දෙක කියන තැනට තමයි කියන්නට ඇති දේ එන්නේ. ඒක ඕනෑම වාක්‍යයක් සම්බන්ධයෙන් සත්‍ය බව ඔයාලට ඉදිරි කාලයකදී ගොඩාක්
සංකීර්ණ වාක්‍ය අධ්‍යයනය කරනකොට දකින්න පුළුවන්. පළවෙනි දවසේ දේශනාවේදී අපිට මේ සියල්ල තහවුරු කරන්න බෑ. අපි මූලික වශයෙන් හඳුන ගන්නවා. ඉංග්‍රීසි වාක්‍යයක් වන විට අපිට කියන්න ඇති දේ ඒ වාක්‍ය කොටස් වශයෙන් ගත්තොත් දෙවෙනි කොටසට එන බව. ඒත් පළවෙනි කොටස මොකක්ද? අපි හඳුන ගන්න යන්නේ පළවෙනි කොටස මොකක්ද කියලා. මේ වාක්‍ය ගත්තොත් මෙහි එකට තියෙන්නේ I. ඒතර අපි බලනවා I කියන්නේ කුමක්ද කියලා. මෙතන වටහා ගත යුතුයි. සිංහල වාක්‍ය ගත්තොත් මම ක්‍රිකට් වල කැමතියි. ඒ කියන්නේ මං ගැන කතා කරලා තියෙනවා. අපි යම් පාර්ශවයක් ගැන කතා කරනවා නම් ඒ පාර්ශවය අපි අඳුනගත යුතුයි. අපි අඳුන ගන්නවා මාතෘකාව ලෙස. ඒ අනුව අපි කුඩා කාලේදී කතා කරලා තියෙනවා මගේ රට ගැන. මගේ රට ශ්‍රී ලංකාව. මගේ රට ඉන්දියන් සාගරයේ මුතු වැටේ කියලා කියනවා. මගේ රට ඉතා ලස්සනයි. ආදී ලෙස අපි සඳහන් කරලා තියෙනවා. අපි උඩින් ලියනවා මගේ රට කියලා. ඇයි මේකේ මාතෘකාව තමයි මගේ රට කියන එක. එනු අපි යම් පාර්ශවයක් ගැන කතා කරනකොට ඒ පාර්ශවය පත් වෙන අපේ මාතෘකාව බවට. ඒක පණ නැති එකක් වෙන්න පුළුවන්, පණ ඇති කෙනෙක් වෙන්න පුළුවන්. එනු මේ වාක්‍යයේ අර්ථය කුමන ආකාරයෙන් ප්‍රකාශ වුණත් අපිට පේනවා කතා කරන්නේ එහිදී මං ගැන. එනු මාතෘකාව මම. ඉතින් මම තමයි මේ ඉංග්‍රීසි වාක්‍යයේ මුලට ඉන්නේ. I. ඉතින් අපි එතනදී වටහා ගන්නවා මේ වාක්‍යයේ I අනු මාතෘකාව බව. ඒ අනුව අපි හඳුනා ගන්නවා වාක්‍යයක ඉංග්‍රීසි වාක්‍යයක ප්‍රධාන කොටස් දෙක වන එක සහ දෙක ගත්තාම එක මාතෘකා බවත් දෙක කියන්නට ඇති දේ බවත්. අපි මෙතනින් එහාට වාක්‍යයක ඉතුරු කොටස් මොනවද කියලා ස්ක්‍රීන් එකේ තියෙන ඉමේජ් එකකින් බලන්න යන්න. පාට පේනවා යනුව මෙතන I like කියලා අපි අර අඳුනගත්තු කොටස් දෙක තියෙනවා. I කියන්නේ මාතෘකාව, like කියන්නේ කියන්නට ඇද්දේ ලෙස. I like කියවහම මෙතන හැදෙනවා ඔබ වටහා ගත යුතුයි ප්‍රකාශයක්. මම කැමතියි කියන්නේ ප්‍රකාශයක්. මම වත් ප්‍රකාශයක් කළා තියෙනවා. එතනින් පස්සේ ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. වෙන්නේ මොකක්ද කියලා. මම ඔබ සමග මම කැමතියි කියලා කිව්වම එතන ප්‍රකාශයක් ඇති වෙනවා. ඒ ප්‍රකාශය මත අහන් හිටපු වාට ප්‍රශ්නයක් ඇති වෙනවා. මෙන්න මෙතන මේ දෙක එකතු වෙලා හැදෙනවා ප්‍රකාශයක්. ඒක තමයි අපි මේ දකින්නේ මාතෘකාව එකට ඇවිල්ලා තියෙනවා, දෙකට කියන්නට ඇති දේ ඇවිල්ලා තියෙනවා. ඒ දෙක එකතු වෙලා ආට පේනවා සඳහන් කරලා තියෙනවා මෙතන මොකද්ද? ප්‍රකාශය කියලා කොටසක්. ඒතර ප්‍රකාශයක් කළාට පස්සේ දැන් මෙතන උදාහරණයක් විදිහට මම කැමතියි කියලා ප්‍රකාශ කරාට පස්සේ අහන් ඉන්න කෙනාට ඇති වෙනවා කැමති මොනවටද කියලා ප්‍රශ්නයක්. මේ පෙන්නලා දින ආකාරයට. ඒ අනුව ඊළඟ කොටස බවටපත් වෙන්නේ ඒ ඇතිවෙච්ච ප්‍රශ්නෙට පිළිතුරු බව ඔබට පේන්න ඕන. ඒතර ක්‍රිකට් ආවේ මේ ඇතිවෙච්ච ප්‍රශ්නෙට පිළිතුරක් ලෙස. කැමති මොනවටද? ක්‍රිකට් වලට. ඒ අනුවයි මෙතන ක්‍රිකට් ඇවිල්ලා තියෙන්නේ. ඒ අනුව අපි වටහා ගත යුතුයි වාක්‍යයක වචන පෙළ ගැහෙන ආකාරය මෙන්න මේ ආකාරයි කියලා. මුලින්ම එනවා මාතෘකාව. ඒක යම් කෙනෙක් වෙන්න පුළුවන්, යම් දෙයක් වෙන්න පුළුවන්. දෙකට එනවා මාතෘකාව ගැන කියන්න ඇති දේ. මෙතන නම් මං ගැන මොනවද කිව්වේ? කැමතියි කියලා. කියන්ට ඇති දේ එනවා දෙකට. ඒ දෙක එකතු වෙලා හැදෙනවා ප්‍රකාශයක්. ඊට පස්සේ ඔබ අර මෙතන දැකපු ආකාරයට ඒ ප්‍රකාශය මත ප්‍රශ්න ඇති වෙනවා. ඊට පස්සෙව ඒ ප්‍රශ්න වලට අපි පිළිතුරු දෙනවා. මෙතන නම් ඒ පිළිතුරු උනේ ක්‍රිකට්. නම් වාක්‍යයක කොටස් ඔබ අඳුනාගත යුතුයි මේ ආකාරයට. මොනවද? මාතෘකාව, කියන්නට ඇති දේ, ප්‍රකාශය, ප්‍රශ්න සහ පිළිතුරු ලෙස. මේ අපි පන්ති පවත්වනකොට ඉදිරියේදී නිතර ඔබට කියන්නට ඉඩ සලස්වලා ඔබට උරු කරන කාරණයක් බවට පත් වෙන එක අමතක වීමකට ලක් වෙන්නේ නැහැ ඊට පස්සේ. ඒ කියන්නේ බය වෙන්න එපා. මම ඔයගොල්ලෝගේ සියලු දේවල් ඇවිල්ලා හොයලා බලනවා ඔබට පුළුවන් වුණාද බැරිද කාවත් අපි බැරි අය ඉතුරු වෙන්න දෙන්නේ නැහැ. ඔයාට හිතෙන්න පුළුවන් මේ පෙන්නපු කාරණෙත් එක්ක මේක අවශ්‍ය නැහැ නේ. සබ්ජෙක්ට් verb object කියලා අපි දැනගත්තත් ඒකමනේ. ඒකිනුත් ඕක කරන්න පුළුවන් නෑ. මේක හඳුන්වලා දුන්නේ මෙවැනි කුඩා වාක්‍යයක් හදලා නවතින්න නෙමෙයි. ඕනෑම විශාල වාක්‍යයකට මේ තර්කය මේ අනුපිළිවෙල යොදා ගන්න පුළුවන් කියලා ඔයාට පසුව වැටහෙනවා. අපි සබ්ජෙක්ට් verb object කියලා යන ගමනක ඔයාට වෙන්නේ ලොකු වාක්‍ය වලට මේ ඒ ක්‍රමවේදය යොදා ගන්න බැරි බවට වැටහෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මේ හරහා අපේ පන්තික අපි වාව ප්‍රායෝගිකව ගෙනියන්න බලාපොරොත්තු වෙන දුර කොයිකද කියලා අදහසක් ලැබෙන වාක්‍ය කිහිපයක්. ප්‍රායෝගික ක්‍රියාකාරකම් එක්ක. ඔයාලා මේ දකින්නේ සති කිහිපයක් අපේ පන්තික ඉංග්‍රීසි ඉගෙනුවට පස්සේ ඔයාලත් එක්ක අපි සාකච්ඡා කරන්න ගන්න
newspaper එකකින් අපි උපුටාගත්තු කොටසක් සහිත ටියුටෝරියල් එකක් පේපර් එකක්. ඒවා අපි ඔයාලට පන්තියේ ලැබෙන්න සලස්වනවා. එහිදී ඔයාලට දකින්න පුළුවන් දැන් මේ මෙතන first bionic hand with bending fingers on sale කියන headline එකත් එක්ක තියෙන news එකක් තියෙනවා. ඒතර මේ news එක ඇතුලේ ඔයාලට පේනවා ඡේද වශයෙන් පේන කොටස් තියෙනවා. දැන් ඔයාලට මේ තියෙන දේවල් ඡේද වශයෙන් පේන්නේ. මේක එක ඡේදයක්, මේක ඡේදයක් ආදී වශයෙන් ඡේද ලෙස පේන්න දිනවා. නමුත් සඳහන් කළ යුතුයි මේ එකක්වත් ඡේද නොවේ. මේ තියෙන්නේ තනිකරම වාක්‍ය. මේ කලර්ස් යොදලා තියෙන්නේ අපි පන්ති වල සාකච්ඡා කරනකොට ඔයගොල්ලන්ට ඒවා පැහැදිලි කරන්නට පහසු වෙන්න. ඒ ක්‍රමවේද තමයි මම කිව්වේ සුවිශේෂී ක්‍රම අපි යොදා ගන්නවා කියලා. ඒවා වාට ඉදිරිදි පන්ති වල දකින්න පුළුවන්. දැන් පොඩ්ඩකට උදාහරණයක් වශයෙන් මේ වාක්‍යයක් බලන්න. දැන් මෙතන ඉඳලා මෙතන ඉඳලා මෙතනට වෙනකන් තියෙන එක වාක්‍යයක්. සහ මෙතන ඉඳලා මෙතන තියෙන තව වාක්‍යයක්. දැන් මේ වාක්‍ය ගත්තොත් මෙතන තියෙන්නේ the world's most sophisticated bionic hand with 5 motorized digits that move independently has gone on sale in Britain. මේ තමයි වාක්‍ය. සහ මම ඔයාලට තව උදාහරණයක් පෙන්නනවා වීඩියෝ ක්ලිප් එකකින්. මෙවැනි වීඩියෝ ක්ලිප්ස් අපි සති 7ක් පමණ ගත වුණාට පසුව පන්තියේ සාකච්ඡා කරන්න පටන් ගන්නවා. ඔයාලට ඒකේ උදාහරණයක් පෙන්නන්නම්. පොඩ්ඩක් මෙවැනි ප්‍රායෝගික වාක්‍යයක් දකින්න. Hello, Easy Languages fans. I'm Virginia and I'm here with a group of students from Virginia to ask New Yorkers here in Manhattan what they like about New York City for our first Easy English American edition. මේ තියෙන්නේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවල් වල පබ්ලික් ප්ලේසස් වලට, පාර්ක් එකකට, ස්ටේෂන් එකකට, ෆෙස්ටිවල් එකක් තියෙන තැනකට වගේ ගිහිල්ලා ඒවට සහභාගී වෙන පිරිසත් එක්ක බොහොම මිත්‍රශීලීව කරපු පොඩි ඉන්ටර්වියුස්, පොඩි මාතෘකා ගැන. ඒ වීඩියෝස් ඔයාලට ඉන්ටර්නෙට් එකේ දකින්න පුළුවන්. අපි එවැනි වීඩියෝ සීරීස් එකක් කරන් පන්තිවල සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරනකොට ඔයාලට මෙන්න මේ විදිහට මේ වීඩියෝ සීරීස් එක ඔයාලට පේනවා. මේ තියෙන මේක මේ easy english කියලා තියෙන වීඩියෝ සීරීස් එකක්. මේක ඉගෙන ගන්න අයටම පාවිච්චි කරන භාවිතා කරන වීඩියෝ සීරීස් එක. අපි මේ වීඩියෝ සීරීස් එක පන්ති වල ඔයාලට බලන්න දෙනවා. මේ තියෙන්නේ ඒ ටියුටෝරියල්ස් ඔයාලට දාගන්න අපි සකස් කරලා තියෙන ෆයිල් එක. මේ තියෙන්නේ එහි සබ්ටයිටල් එක. ඒ සබ්ටයිටල් එක මම ඔයාලට පෙන්නන්නම්. මේවා දකින්නේ සබ්ටයිටල් එක. මේ පළවෙනි වීඩියෝ එකේ සබ්ටයිටල් එක. මෙතන ඒක. එතකොට ඒකේ තියෙනවා එයා කියපු වාක්‍ය සම්පූර්ණ ස්ක්‍රිප්ට් එකම ඔයාලට මේකේ අපි මේ සබ්ටයිටල්ස් විදිහට print කරලා දෙනවා. මෙහෙම කලර් codes use කරලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් විදිහට illustrate කරලා තමයි ඒක දෙන්නේ. එතකොට ඔයාලට පේන්න ඕනේ දැන් එයාගේ කියන වාක්‍ය මෙතන තියෙනවා. Hello Easy Languages fan, I am Virginia. මේක that is a simple sentence. ඒක බොහොම සරල වාක්‍යයක්. නමුත් මේක මෙතනින් පටන් ගත්තොත් and වලින් පස්සේ I am කියලා මේ වාක්‍ය මෙතෙන් ඉඳලා මෙතනට ඉවර වෙන්නේ නැහැ. මේ වාක්‍ය මෙතනින් පටන් ගත්තාම ඉවරනේ මෙතන. මේක තියෙන්නේ I am here with a group of students from Virginia to ask New Yorkers here in Manhattan what they like about the New York City for our first Easy English American edition කියලා. ඒතර මේ වාක්‍ය මම කොහොමද කිව්වේ? කටපාඩමින්ද? නෑ. ඔයිට වඩා දෙගුණයක් දිග වාක්‍යයක් වුණත් එකවරක් බැලුවොත් ආයි පාරක් කිවීමේ හැකියාව අපිට තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද? මේ වාක්‍යයක් ගොඩනගෙන පදනමක් තියෙන මේ පදනම තමයි මම මට කුඩාවට පෙන්නන්නේ. ඒතර මෙවැනි ලොකු වාක්‍යයකට පවා එනකොට ඒ පදනම තමයි තියෙන්නේ. ඒ පදනම තේරුම් ගන්න කියන්නේ මෙවැනි වාක්‍යයකට ඔයාව ගෙනියන්න ඕන නිසා. ඒ නිසා I like cricket වැනි හොයි වැනි කුඩා වාක්‍ය වලට යන්න බලාගෙන නෙමෙයි අපි මේ විදිහට ක්‍රමවේදයක් හඳුන්වලා දුන්නේ මෙන්න මේ මට්ටමට එන්න. ඉතින් ඒවා අපි ඒ අදාළ මට්ටමට පන්ති ආවම සාකච්ඡා කරනවා. ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකක් වුණාත් මේ විදිහට ඔයාලට ඒ ඔක්කොම අත්දැකීම ලබන්න අපි අවස්ථාව දෙනවා. ඒ අනුව ඔබ වටහා ගත යුතුයි මේ හඳුන්වා දීපු වාක්‍යයක සැකසීම. එකට මාතෘකාව, ඊළඟට කියන්නට ඇති දේ, සහ ඒ දෙකෙන් හැදෙන ප්‍රකාශය, සහ ඒ ප්‍රකාශයේ මත ප්‍රශ්න ඇති වෙන බව, සහ ඒවට පිළිතුරු ලෙස. ඒක මේ ආකාරයේ ඉතා කුඩා වාක්‍යයක ඉඳලා අර පෙන්නපු ආකාරයේ ඉතා විශාල ප්‍රායෝගික වාක්‍යයක් දක්වා පොදු තත්ත්වය. අපි ඒක ගලපගෙන වැඩි දියුණු කරන්න හැටි ඉදිරියේදී කතා කරනවා. සහ මේකෙදි ඒ ගැන කතා කරලා අවසන් කරන කලින් සඳහන් කළ තව එක කාරණයක් තියෙනවා. අද සාකච්ඡාවට අපිට ප්‍රයෝජනවත් වෙන. ඒ තමයි මම කිව්වා වාක්‍යයක දෙකට එන්නේ කියන්න ඇති දේ කියලා. ඒක තව පොඩි සඳහනක් තියෙනවා
කරන්නේ. ඒ තමයි මේ දෙකට එන කොටස ක්‍රියාපදයක් විය යුතු බව. ඒ කියන්නේ දැන් අපි කිව්වා දෙකට එන්නේ කියන්නට ඇති දේ කියලා. ඒ අනුව ඔයාලට පුළුවන් කියන්න I කැමති. ඒ කිව්වේ මොකද්ද? මම කැමති. ඒතර අපි කැමති කියන එක මෙතන දාන්න නැතුව I like කියලා කියනවා. ඉතින් මේක නිවැරදි. සහ ඒ වගේම අපිට කියන්න තියෙන දේ තමයි අපේ නම. මම අහවල. මම වෙනුර. එතකොට කියනවා I වෙනුර. මේක නෙවෙන්නේ. නමුත් අපි මේක මෙහෙම කියන්නේ මෙතන කැමති වෙනුර like දැම්මෝ ASCII මෙතන දානවා අපි වෙනුර කියලා. එතකොට මේකත් එහෙනම් හරියන්න බෑ. නමුත් අපි දන්නවා මේක වැරදි කියලා. ඇයි ඒ? මෙතන කියන්න ඇද්දේ තිබුණාට මෙතන ක්‍රියාවක් නැහැ. නිසා ඉංග්‍රීසි වාක්‍යයක් කියවෙනකොට අනිවාර්යයෙන්ම කියන්නට ඇති දේ දෙකට එනවා ASCII ඒ ක්‍රියාපදයකින් ප්‍රකාශ විය යුතු බව අඳුනගන්න. ඒ අනුව මෙහි ක්‍රියාව ලෙස තමයි මෙතනට am කියන එක එන්නේ. am ගැන කතා කරන එක අපි මේ පන්තියේ තුන්වෙනි දවසේදී බොහොම පැහැදිලිව කරනවා. මේ am ගැන කියා දුන්නා නෙමෙයි. මෙතනදී අපි වටහා ගත යුතු කාරණාව තමයි කියන්නට ඇති දේ දෙකට ආවට ඒක ක්‍රියාවක් යොදාගෙන ප්‍රකාශ කළ යුතු බව. ඒ අනුව තවදුරටත් කිව්වොත් මම කැමතියි කියලා කියන්න I like වගේම දැන් කැමතියි කියලා කියන්න භාවිත කළ හැකි වචනයක් තමයි ඔයා මෙතන මේ දකින්නේ. මේ තියෙන්නේ. interested කියන්නේ කැමතියි කියන එකම තමයි. නමුත් ඔයා දකිනවා interested කියලා කියන්නේ adjective එකක්. මේ අර ඩික්ෂන් මම පෙන්නපු ඩික්ෂනරි එකේ ඉමේජ් එකක් මේ තියෙන්නේ. ඒතර interested කියන්නේ verb එකක් නොවේ. interested කියන එකේ තේරුම කැමතියි කියන එක තමයි. නමුත් ඒකෙන් කියවෙන්නේ ඒකෙන් කැමතියි කියලා කියවනට ඒක adjective එකක්. ඒක verb එකක් නොවේ. එතකොට මෙතනට අපිට I interested කියලා දාලා මෙහෙම කියන්න බෑ. මේක වැරදි. ඒකට හේතුව මේක verb එකක් නොවේ. එහෙනම් මේක නිවැරදි වෙන්න නම් මෙතනට verb එකක් එන්න ඕනේ. මෙහි verb එක ලෙසත් අපි යොදාගන්නේ මේ කියපු am තමයි. ඒකට am වෙන හැටි අපි ඉදිරියේදී කතා කරමු. අපි මෙතනදී අවධාරණය කරගමු අවසාන වශයෙන් කියන්නට ඇති දේ ක්‍රියාපදයක් යොදාගෙන ප්‍රකාශ කළ යුතු බව. එහෙනම් මෙතන කියවෙනවා I am interested කියලා. not I interested. එහෙනම් අපි අවසාන වශයෙන් මේ සාරාංශය දෙමු. වාක්‍යයක කොටස් එක මාතෘකාව දෙක කියන්නට ඇති දේ ඒ දෙක එකතු වෙලා ප්‍රකාශයක් හැදෙනවා. ඒ ප්‍රකාශය මත ප්‍රශ්න ඇති වෙනවා සහ ඒවට පිළිතුරු දීලා වාක්‍යයක් ගොඩනගෙනවා. එහිදී දෙක කියන වාක්‍යයේ වැදගත්ම කොටස වන කියන්නට ඇති දේ හැම විටම ක්‍රියාපදයක් යොදාගෙන ප්‍රකාශ කළ යුතු බව අපි අවධාරණය කරගත යුතුයි. අපි මෙතනින් එහාට මේ කියන කාරණා පදනම් කරගෙන ලර්නර් කෙනෙක් විදිහට ඉගෙන ගන්න පටන් ගන්න ලර්නර් කෙනෙක් විදිහට මේ භාෂාවේ මොනවද අපි දැනගන්න තියෙන ඉස්සරහට කියලා පොඩි ටුවර් එකක් ලැන්ග්වේජ් එක ඇතුලේ යන්න හදන්නේ අපිට ඉගෙන ගන්න තියෙන කාරණා මොනවද කියලා අඳුන ගන්න. යාවට පේනවා මම මෙතන ඉංග්‍රීසි ලැන්ග්වේජ් කියලා සඳහන් කරලා තියෙනවා මේකේ පිටුවේ දෙවෙනි කොටස. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔයාලා වගේ පිරිසක් ගත්තාම බොහෝ විට අපි දකිනවා එන අය මේක ස්පෝකන් සහ ග්‍රැමර් කියලා බෙදීමකට ලක් කරගෙන විමසීම් කරනවා. එහිදී ඔයගොල්ලෝ අහනවා සර් ස්පෝකන් නේද කරන්නේ? මට ස්පෝකන් ටික තමයි හදාගන්න. මට ග්‍රැමර් නම් අවශ්‍ය නැහැ. ආදී ලෙස සඳහන් කරනවා. නමුත් ඔබ වටහා ගත යුතුයි මේ ස්පෝකන් කියන්නේ මොනවද? ග්‍රැමර් කියන්නේ මොනවද? මේ එකිනෙකේ තියෙන සම්බන්ධතාවය මොකක්ද? මම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ඒතර ඔයගොල්ලන්ට අවබෝධයෙන් තීරණයක් ගන්න පුළුවන් ඔබ කල යුත්තේ කුමක්ද කියන එක ගැන. අපෙන් එතකොට මේ දේ කරනවද කියන එක ගැන. මම මුලින් මේ අනුව ග්‍රැමර් කියන්නේ මොනවද කියලා ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරනවා. ග්‍රැමර් උගන්වනවා නෙමෙයි මේ. ග්‍රැමර් යනු මෙන්න මේ වගේ දේවල් කියලා හඳුන්වා දීමක් කරන්න හදනවා. ඒ අනුව මම උදාහරණයක් ලෙස ප්‍රකාශ දෙකක් වත් එක්ක කරන හැටි බලන්න හදන්නේ ග්‍රැමර් ගැන අදහසක් මූලික වශයෙන් ගන්න. මෙතන තියෙනවා ප්‍රකාශයකට අවශ්‍ය කොටස්. මම කිව්වා ප්‍රකාශයක් කරන්නේ මාතෘකාව සහ කියන්ට දෙක කොටුව සහ රවුම වශයෙන් අපි අඳුනගත්ත සංකේතාත්මක. ඔයාලට පේනවා මෙතන කොටුව තියෙනවා, රවුම තියෙනවා. මාතෘකාව සහ කියන්ට ඇතිදී. ඒතර දැන් අපි උදාහරණයක් වශයෙන් ප්‍රකාශයක් කරලා බලමු. පළවෙනි ප්‍රකාශය මම බනිනවා.
ආ මෙතනදී වටහා ගන්න මේක කතා කරන්නේ මං ගැන. එහෙනම් මේකේ මාතෘකාව I. I එනවා එකට. දෙකට එනවා කියන්න ඇති දේ. මේකේ කියන්න තියෙන්නේ බනිනවා කියලා. බනිනවා යනු ඉංග්‍රීසියෙන් scold. ඔන්න අපි ප්‍රකාශයට අදාළ කොටස් දෙක යෙදුවා. ඒ අනුව අපිට ප්‍රකාශයක් එනවා I scold කියලා. ඒතර මේකෙන් හැදෙන ප්‍රකාශය මොකක්ද? මම බනිනවා. ඒතර මේ ප්‍රකාශය මත ඇති වෙනවා මෙන්න මේ ප්‍රශ්නේ. බනින්නේ කාටද? එතකොට මෙතනට එනවා බැනුම් අහන කෙනා. මෙතනට බැනුම් අහන කෙනා ආවම ඔබ දකින්න ඕනේ මෙහි ඉන්න කෙනා මේ I විසින් මේ ක්‍රියාව මේ දෙකේ තියෙන ක්‍රියාව කරන බව සහ මෙතන ඉන්න කෙනා ඒ ක්‍රියාවට ලක්වන බව සහ ඔයතනදී දකිනවා ඒ අනුව මෙහි ඉන්න කෙනා ක්‍රියාවට ලක්වනවා මෙයා ක්‍රියාව කරනවා නම් මේ වාක්‍යය මේ පැත්තට ගමන් කරන බව ඔබ අඳුනගත යුතු දෙයක්. එතකොට මේ වාක්‍ය මම මෙතන බැනුම් අහන කෙනාව දාලා නැහැ. මොකද මට මෙතන වාක්‍ය හදලා ඉවර කිරීමේ උවමනාවක් නැහැ. මට වඩා පෙන්වන්න දෙයක් තියෙනවා. මෙහි ක්‍රියාව ලෙස මෙහි දෙකේදී කියන්න ඇත්තේ ප්‍රකාශ වෙනවා. ඒක අපි කලින් දැක්ක ක්‍රියාපදයකින් ප්‍රකාශ වෙන්න ඕනේ කියලා. එනෝ මේ වාක්‍ය දෙකට අදාළ ක්‍රියාව ලෙස යොදලා තියෙන්නේ මේ එකේ ඉන්න කෙනා එහෙනම් I විසින් කරන ක්‍රියාව. ඒ නිසා මෙතන සඳහන් කරලා තියෙනවා එක විසින් කරන ක්‍රියාව යොදා ඇත කියලා. ඒ තමයි මේ පළවෙනි වාක්‍යයේ ස්වභාවය. සහ එහිදී මෙතන බැනුම් අහන කෙනා ආවොත් එයා ක්‍රියාවට ලක් කරනවා. ඒ අනුව ඔයාලට පේනවා මේ වාක්‍යයේ ස්වභාවය කරන කෙනා ඉස්සරහා ඉන්නවා. ලක් වෙන කෙනා මේ දෙක නැත්තම් මේ ක්‍රියාව කියන කොටසෙන් පසුව ඉන්නවා. ඒ අනුව වාක්‍ය මේ අතර ගමන් කරන බව ඔයා දකිනවා. ඒක තමයි මේ ඊතලයේ මේ පැත්තට දාලා පෙන්නලා තියෙන්නේ. සහ අපි දැන් තව උදාහරණයක් බලමු. ඒ තමයි මට බයිනවා කියන එක. මෙහිදී ඔබ වටහා ගත යුතුයි කතා කරන්නේ මං ගැන. ඒ අනුව මාතෘකාව ලෙස දෙගිඩියාවක් නැහැ. I එනවා ඉස්සරහට. ඒකෙදි කියන්න තියෙන්නේ මොකක්ද? ඒ බයිනවා කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට බයිනවා කියන්නේ ඔබ දන්නේ scold නම් scold මෙතනට යෙදුවොත් මොකද වෙන්නේ? I scold කියලා ප්‍රකාශයක් එනවා. එතකොට ඒකෙන් ඔබ ප්‍රකාශ කරන්නේ මම බයිනවා කියන එක. ඔබ අදහස් කළොත් මේක මට බයිනවා කියලා කියන්න ඒක වැරදි ප්‍රකාශයක් බවට පත් වෙනවා. I scold කියලා කිව්වොත් හරි ඒක මම බයිනවා කියන එක වෙන්නේ. මට බයිනවා කියලා I scold වලින් කියන්න බෑ. එහෙනම් මේක ප්‍රකාශ කරන්නේ කොහොමද? ගොඩක් අය මේ ගැන අහුවාම කියනවා scold me කියලා. එහෙම වෙන්න බෑ. ඒතර scold කියන්නේ බයිනවා. ඒක scold me කියනකොට මුලට ඇවිල්ලා තියෙන scold. මේ බලන්නකෝ. එහෙම කියනකොට scold me කියලා එතන මුලට ඇවිල්ලා තියෙන scold. ඒ කියන්නේ බයිනවා කියලා කියන්න ඇති දේ ආදාලා තියෙන මුලට. මේක වැරදි. කියන්නට ඇති දේ අපි දැක්කා එන්නේ කොහෙටද? වාක්‍යයක දෙකට. ඒ නිසා මෙහෙම ප්‍රකාශ කරන්න බෑ. එහෙනම් කොහොමද අපි මේ අදහස ප්‍රකාශ කරන්නේ? I මුලට එදෙනවා කියන එක ඔයාලට වළක්වන්න බෑ. ඔයා ප්‍රායෝගිකව ඉංග්‍රීසි භාවිතා කරන දවසක ඔයාලට වැටහෙයි ඔබට මාතෘකාව පාලනය කරලා ගන්න බෑ. මාතෘකාවල් එනවා අපිට. ඒතර ඒ ආපු මාතෘකාව දෙකේ අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඒ අනුව I මුලට ආවහම කොහොමද කියන්නේ බනිනවා කියලා මට මම බනිනවා නෙමෙයි. එතනදී වටහා ගන්න ඕනේ මේක ඇතුලේ වෙන සිදුවීම. දැන් උඩ එකේදී එක විසින් ක්‍රියාව කරනවා. දැන් මට බනිනවා කියනකොට වෙන්නේ එකේ ඉන්න මම ක්‍රියාවට ලක් වෙනවා වෙන්නේ. ඒ අනුව මේ දෙකට අපි යොදන්න ඕනේ ඉස්සෙල්ලා යෙදුවේ එක විසින් කරන ක්‍රියාව. දැන් යොදන්න ඕනේ එක ලක් වෙන ක්‍රියාව. දැන් මේ ක්‍රියාව මෙතන දෙකේ යොදනකොට එකේ ඉන්න කෙනා ලක්වන ලෙස ක්‍රියාව යෙදීමේ හැකියාව තියෙනවා. ඒකට ඔබ ඉගෙන ගන්න ඕනේ. එහෙම යොදනකොට මේක කියන්නේ මෙන්න මෙහෙම. I එකට එනවා දෙකට අපි නිකන් scold යොදන්නේ නැහැ. එක යොදන්නේ මෙන්න මෙහෙම. I am scolded කියලා. මේ තියෙන්නේ. ඒතර මේ සම්බන්ධතාවය යොදන්නට ඔබ ඉගෙන ගන්නට ඕනේ. එක කුඩා කාරණයක් වගේ පෙවුනට ඒක Taman තුල තාර්කිකව ගොඩනගන්න ඕනේ. පියවරෙන් පියවර ඉගෙනගෙන එන්න ඕනේ කාරණාව. එනවා මේ මම බයිනවා කියන්නේ I scold ලෙසත් මට බයිනවා කියන්නේ
I am scolded ලෙසත් කිවීමේ හැකියාව අපිට තියෙනවා. ඒ වෙනුවෙන් අපි ඉගෙන ගත යුතුයි වාක්‍යයේ මෙන්න මේ දෙවෙනි කොටස හැසිරෙන විදිය. මම ඔයාලට උඩදී සඳහන් කළා දෙක කියන්නේ කියන්ට ඇති දේ ඒ ප්‍රකාශ කරන්නේ ක්‍රියාපදයක් යොදාගෙන. ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා මේ ක්‍රියාපදය අපිට අවශ්‍ය අරුත් ගොඩනගෙන ආකාරයට හසුරවන්න ඉගෙන ගන්න. එනොත් මෙතනදී උඩේකේදී එක විසින් කරන ක්‍රියාව යොදා ඇත. දෙකේදී එක ලක්වන ක්‍රියාව යෙදිය යුතුයි. මෙහිදී එක ලක්වන ක්‍රියාව යෙදිය යුතුයි. මෙන්න මේ තත්ත්වයන් දෙකට අදාළ කරුණු ඉගෙන ගත යුතු බව ඔබ වටහා ගන්න නම් ඔබ දැනගත යුතුයි. ඔබ වාක්‍යයක් තුල ක්‍රියාව හසුරුවන හැටි ඉගෙන ගන්න ඕනේ කියන එක. මෙන්න මේ තත්ත්වයන් දෙක ඉගෙන ගන්නකොට අපි ඉංග්‍රීසි භාෂාවේ නමක් කියනවා active voice passive voice කියලා. මට මෙතන ලියන්න බෑ. මම ඔයාලට ලියලා පෙන්නනවා මෙතන. ඔයාගේ බුක්ලට් එක ලැබුණාම මේ arrows දෙක උඩ මම මේ කියන දේ මේ විදිහට ලියා ගන්න. මෙන්න මේ විදිහට. active voice සහ passive voice. මම මේ arrows දෙක දෙපැත්තට දැම්මේ ඔයාලට පේනවා මේ උඩ වාක්‍යයේදී මෙහි එකේ ඉන්න කෙනා ක්‍රියාව කරනවා අරය ලක් වෙන නිසා මේ වාක්‍ය මෙහෙට ගමන් කරනවා. මේකෙදි එකේ ඉන්න කෙනා ක්‍රියාවට ලක් වෙන නිසා ක්‍රියාව මේ පැත්තට ගමන් කරනවා. ඒ ස්වභාවයන් දෙක තමයි මේ ඉලස්ට්‍රේට් කරලා පෙන්නලා තියෙන්නේ. මේ ආකාරයට ඔබට ගැටලුවක් ඇති වෙන හැමතැනකම මේ ඉලස්ට්‍රේෂන්ස් අපි මේ විදිහට යොදාගෙන පැහැදිලි කරනවා. දැන් කෙසේ වෙතත් ඔයාලට වැටහෙන්නට ඕනේ මෙන්න මේ ස්වභාවයන් දෙක අපි දැනගත යුතු එකක් බව. එහෙනම් මේ ස්වභාවයන් දෙක තමයි අපි කියුවේ active voice passive voice කියලා. active voice passive voice කියන්නේ දැනගත යුතු දෙයක් කියලා ඔබ තීරණය කරනවා නම් වටහා ගත යුතුයි ඒක එන්නේ ග්‍රැමර් යටතේ. ඒතර active passive දැනගත යුතු නම් ඔබ දැනගත යුතුයි ග්‍රැමර් ඉගෙන ගත යුතු බව. වටහා ගන්න ඕන. සහ මෙතනින් එහාට ඔබ දැනගත යුතුයි active voice passive voice පමණක් නෙවෙයි. තවත් කාරණා අවශ්‍ය බව. මම ඔයාලට උදාහරණයක් දෙනවා මෙහෙම. හිතන්න ලියුම තැපැල් කළා කියලා ඔයාලට කියන්න ඕනේ. එතනදී වටහා ගන්න කතා කරන්නේ ලියුම ගැන. ඒ කියන්නේ මාතෘකාව ලියුම ඉන්න ඕනේ මුලට. ඒතර ලියුම ගැන කියන්න දෙකට මොනවා කියන්නද? තැපැල් කළා කියලා. ඒතර ලියුම විසින් ක්‍රියාව කරන්නේ නැති බව ඔබ වටහා ගත යුතුයි. ඒතර ලියුම මේ ක්‍රියාවට ලක් වෙනවා වෙන කෙනෙක් තමයි කරන්නේ. අපිට කරන කෙනා අදාළ නැහැ. එතකොට එහෙනම් ලියුම කියන මාතෘකාව ලක්වන ක්‍රියාව යෙදිය යුතුයි. ඒ කියන්නේ අපි අර කියපු passive voice යෙදිය යුතුයි මෙතන ක්‍රියාව ලෙස. ඒ අනුව ඒ වාක්‍ය ඔබ passive voice ඉගෙන ගත්ත දවසක ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම. The letter was posted. මේ උගන්වන්නේ මේවට ඔබ වටහා ගත යුතුයි මේ වාක්‍ය කියන්නේ ඔබ passive voice ඉගෙන ගත යුතු බව. The letter was posted. මේකේ ඊළඟ උදාහරණය මම මැනේජර් කතා කළා කියන එක. එහිදී ඔබ වටහා ගන්න ඕනේ මෙහි කතා කරන්නේ මං ගැන. එහෙනම් මුලට එනවා I. ඒතර මේකේ මං ගැන කියන්න තියෙන්නේ කතා කළා කියලා. ඒතර කතා කළා යනු මම විසින් කරන ක්‍රියාව. ඒ කියන්නේ අපි අර කලින් දක්වපු ආකාරයට එක විසින් කරන ක්‍රියාවක්. ඒ කියන්නේ active voice ක්‍රියාව. active voice දැනුම තියෙන අවස්ථාවක ඔයා මේ වාක්‍යය අනුව කියනවා I phoned the manager කියලා. මේ වාක්‍ය කියනවාට active voice දැනුම අවශ්‍යයි. හිතන්න දැන් ඔයා active voice passive voice දැනුම ලබපු අවස්ථාවක නම් මේ වාක්‍ය දෙක දාන්න. The letter was posted. I phoned the manager. දරෝ මොකද්ද මේකෙන් ප්‍රකාශ කරන්නේ? මෙන්න මේ දෙකනේ සිංහලෙන් බලන්න. ලියුම තැපැල් කළා මම මැනේජර් කතා කළා. නමුත් අපි වටහා ගත යුතුයි අපි සිංහලෙන් කතා කරන මීට වඩා කාර්යක්ෂමව බොහොම සුමටව අදහස් ප්‍රකාශ කරනවා. ඒ අනුව මේක අපි සිංහලෙන් කියන්නේ ලියුම තැපැල් කළා මම මැනේජර් කතා කළා කියන කොටස් දෙකක් විදිහට නෙමෙයි තනි කොටසක් විදිහට මෙන්න මෙහෙම මේ තියෙන්නේ. ලියුම තැපැල් කළ විගස මම මැනේජර් කතා කළා. මෙතන තියෙනවා විගස කියන සම්බන්ධක පදේ. සම්බන්ධක පදයෙන් මේ දෙන්නව සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ලියුම තැපැල් කළාට පසු මම මැනේජර් කතා කළා. එහෙමත් නැත්නම් ලියුම තැපැල් කළ නිසා මම මැනේජර් කතා කළා. එහෙමත් නැත්නම් ලියුම තැපැල් කරන්න කලින් මම මැනේජර් කතා කළා. ආදී වශයෙන් කලින් විගස නිසා වෙන සම්බන්ධක පද හරහා මේ වාක්‍ය දෙක සම්බන්ධ වෙලා තමයි ප්‍රායෝගිකව කතා කරන්නේ. ඒතර සිංහලෙන් අපිට මේක කොටස් දෙකක් ලෙස කියන්නත් පුළුවන්. ප්‍රායෝගික මට්ටමේදී තනි කොටසක් ලෙස කියවීමේ හැකියාවක් තියෙනවා. නමුත් active voice passive voice ලෙස ඉංග්‍රීසි ඉගෙනගෙන තිබුණොත් ඔබ මේ වාක්‍ය දෙක පමණක් හදන තත්වයටපත් වෙනවා. ඔබට මේක තනි වාක්‍යයක් ලෙස එකතු කරලා කියන්න එතන දැනුම නැහැ. එහෙනම් මේක
ඉංග්‍රීසියෙන් ප්‍රායෝගික මට්ටමට කියනකොට තනි එකක් ලෙස කරන්න ඔබ ඉංග්‍රීසියෙන් මේ ආකාර මේ විගස ආකාරයේ සම්බන්ධක පද භාවිතා කරන ආකාරය ඉගෙන ගන්නවා. මේ තියෙන සම්බන්ධක පද conjunctions කියලා කියන්නේ සම්බන්ධක පද. ඉතින් මම මෙතන මේ දකින්නේ ප්‍රායෝගිකව ඉතා සුලභව භාවිතා වන ඉංග්‍රීසි භාෂාවේ conjunctions කීපයක්. As soon as long as, though, although, when, while, after, before, since, because ආදී සුලභ conjunctions කීපයක් ඔයා මේ දකින්න. In as soon as කියන එකේ තේරුම තමයි විගස කියන එක. ඒ අනුව ඔයාට මේ වාක්‍ය කියන්න ඕන නම් ලියුම තැපැල් කළ විගස මම මෑජර් කතා කළා කියලා අපි as soon as යොදාගෙන ඒ වාක්‍ය ප්‍රකාශ කරනවා. මෙන්න මේ විදිහට. As soon as the letter was posted, I phoned the manager. එහෙම නැත්නම් මේක ඉගෙන ගත්ත දවසක ඔයාලට පුළුවන් වෙනවා මේක තවත් ආකාරයකින් කියන්න. The letter I phoned the manager as soon as the letter was posted. එතකොට මේවට උගන්වපු අවස්ථාව නෙමෙයි. මම මෙතන දැක්කේ මොකද්ද? The letter was posted කියන වාක්‍ය ලියන්නේ passive voice ඉගෙන ගත යුතුයි. I phoned the manager කියන වාක්‍ය කියන්නේ active voice ඉගෙන ගත යුතුයි. සහ මේ දෙක සම්බන්ධ කරන්න as soon as වැනි සම්බන්ධක පද දැනුම ලැබිය යුතුයි. ඒතර මේ තියෙන්නේ සම්බන්ධක පද. එහෙනම් ග්‍රැමරයට තියෙන තව කොටසක් තමයි active voice passive voice හැර conjunctions වැනි වෙනත් කොටස්. අද කියලා දාලා තියෙන්නේ එහෙම. දැන් ඔබ වටහා ගන්න නම් conjunctions වැනි දේවල් ඉගෙන ගත යුතුයි කියලා එවැනි පාඩම් තව ඇති බව ඔබ වටහා ගත යුතුයි. එවැනි පාඩම් කීපයක් තමයි ඔබ මේ නම් වශයෙන් පල්ලෙහා දකින්නේ. මේ එවැනි වැදගත්ම පාඩමක් conditionals කියන්නේ. conditionals කියන්නේ if ගැන උගන්වන පාඩම. ඒක ඉතාම වැදගත් සංකීර්ණ කොටසක් පියවරෙන් පියවර ඉගෙන ගත යුතුයි. ඊට පස්සේ indirect speech, phrases, clauses ආදී ලෙස ඔබට පැහැදිලි කරන්න මේ වෙලාවේ මම නොගියට අර වගේම වැදගත් කොටස් මේ තියෙනවා. ඉතින් මෙන්න මෙවැනි කොටස් වලින් යුතු ප්‍රමාණයක් තමයි අපි grammar කියලා අඳුනගන්නේ. ඔබ වටහා ගත යුතුයි ඒ අනුව ඔබ grammar ඉගෙන ගත යුතු කෙනෙක්ද නැද්ද කියලා. මම සාමාන්‍යයෙන් අපේ ආයතනය තුලට පන්තියට පැමිණි පිරිසකින් මේක අහුවම ඔබට මේ දේවල් ඕනේද කියලා එක්කෙනෙක් නෑර ඔක්කොම එක හඬින් ප්‍රකාශ කරනවා මේ දේවල් දැනගන්න ඕනේ කියලා. මම විශ්වාස කරනවා ඔබටත් වැටහෙන්නේ නැති කියලා මේ කාරණා දැනගත යුතුයි කියලා. ඒ කියන්නේ මේ කාරණා දැනගන්නවා යනු ඔබ grammar දැනගන්නවා කියන එකයි. grammar කියන්නේ අපිට මගහැරලා යන්න බැරි කොටස කියලා ඔබට වැටහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා. ඒ අනුව අපේ පන්තියක ඉතා පිළිවෙලට ඔබ දැනගත යුතු grammar ප්‍රමාණය ඔබට උගන්වනවා. එහිදී මේ grammar කියන සාධකයේ කතරම් වැදගත්ද කියන එක ඔබට වැටහෙන්න තව පොඩි කාරණයක් මම මේ පෙන්නන්න හදන්නේ. හිතන්න ඔයාගේ ඉංග්‍රීසි ප්‍රශ්නෙට විසඳුම මෙන්න මේ ගහ වගේ කියලා මෙතන මේ දාලා තියෙන උපසටහන දුන්නා. ඒක ඔබට පේනවා දැන් ගහක වැදගත්ම කොටස මේ කඳ මුල. එතකොට ඒ වගේ තමයි ඔබගේ ඉංග්‍රීසි ප්‍රශ්නයට වැදගත්ම සාධකය වෙන්නේ ඔබගේ ඉංග්‍රීසි ප්‍රශ්නයේ විසඳුමට වැදගත්ම සාධකය වන්නේ ඔබ සතුව තිබෙන grammar දැනුම. ඒ අනුව අපි මම පෙන්නලා තියෙනවා මෙතන මේ ගහේ කඳ මුල වගේ ශක්තිමත්ම කොටස වෙන්න ඕනේ මොකද්ද? grammar කියන එක. සහ මේ ගහ සම්පූර්ණ වෙන්නේ නැහැනේ. මේ කඳ මුල තිබුණාට මේ ගහ ලස්සන වෙලා එන්න මේ වගේ තව කොටසක් එන්න මේ අතු කොළ කියලා පෙන්නපු කොටස වැනි කොටසක් තියෙනවා. ඉතින් ඔබ ගාව ශක්තිමත් grammar දැනුමක් තිබෙනවා නම් ඒ මත ඔබ භාෂාව තවත් හොඳ මට්ටමට ගෙන කොටස ලෙස ස්පෝකන් කියන එක හඳුනගත්තාට වරදක් නැහැ. එහි මූලික පදනම grammar බව ඔබ වටහා ගත යුතුයි. ඔබ වටහා ගන්න නම් grammar වැදගත් කාරණයක් කියලා grammar අපි අධ්‍යයන දෙකක් යටතේ පන්තිවල උගන්වනවා. ඒ අධ්‍යයන දෙක වෙන් වෙන්නේ general stage එකට එක කොටසකුත් සහ advanced stage එකට තව කොටසක් වශයෙන්. ඒ අනුව මෙම අධ්‍යයන දෙක අපි level 1 සහ level 2 ලෙස අඳුනගෙන general stage වලදී level 1 සහ advanced stage එකේදී level 2 ලෙස මේ grammar ප්‍රමාණය ආවරණය කරන්න අපි සැලසුම් කරලා තියෙනවා. general stage එකේදී කොපමණ ප්‍රමාණයක් ආවරණය වෙනවද කියන එක ඔයාලට දැනගන්න පොඩි පැහැදිලි කිරීමක් කරන්න මේ හදන්නේ. මම මීට කලිනුත් ඔයාලට පෙන්නුවා අපේ සතිපතා ලැබෙන booklet series එක. මේ booklet series එක තුල සතිපතා එක කරුණ බැගින් ඔයාලට අවශ්‍ය grammar කරුණු හඳුන්වා දීමක් පන්තිය ඇතුළේ සිදු වෙනවා. එහිදී general stage එකේදී කොපමණ ප්‍රමාණයක් ආවරණය වෙනවද? advanced stage එකේදී මොනවද කරන්නේ කියන එක පොඩි අදහසක් ඔයාලට මූලික වශයෙන් ගන්න ඔයාලගේ booklet එකේ තුන්වෙනි පිටුවේ අපි මේ stages දෙකේ අන්තර්ගතය ගැන සඳහන් කිරීමක් කරලා තියෙනවා.
අට බුක්ලට් එක ලැබුණට පස්සෙ මේක බලන්න පුළුවන්. මම ඔයාලට දැන් බුක්ලට් එකේ page එක පෙන්නන්නම්. මම මේ image එක ඔයාලට ලැබෙන්න සලස්වන්නම් WhatsApp හරහා. මෙහි general stage එකේ සහ advanced stage එකේ කරන කරුණු lessons වශයෙන් සඳහන් කරලා දිනවා එක පැත්තක සහ අනිත් පැත්තේ ඒවා ආවරණය කරගත්තාම ඔබට කළ හැකි දේවල් වශයෙන් අදහසක් ගන්න මම මෙහි ලිස්ට් එකක් සඳහන් කරලා තියෙනවා. මෙහි ඔබ දකිනවා ජෙනරල් ස්ටේජ් එකට අදාළව දීලා තියෙන විස්තරය. ඒ අනුව ඒකේ සඳහන් කරලා තියෙනවා සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම මුල සිට සරල. ඔබ වැඩිපුර විස්තර කියවා බලන්න. ඉගෙන ගන්න එන බහුතරයක ගිය අවස්ථාවේ එය. ඒ වෙලෙන් අපි විෂය කරුණු වශයෙන් උගන්වන කරුණු මේ පැත්තේ සිලබස් එකක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. නමුත් එවන්නක් අලුත් කෙනෙකුට තේරෙන්නේ නැති නිසා අපි එහා පැත්තේ එවැනි කරුණු ආවරණය කරගත්තට පස්සෙ ඔබට කළ හැකි දේ කියලා වෙනම ලිස්ට් එකක් වශයෙන් කරුණු ප්‍රමාණයක් සඳහන් කරලා තියෙනවා. මොනවද ඒ කරුණු? අමුත්තන් ගනුදෙනු කරවන සම කතා කිරීම, ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීම, පරිගණක පාඨමාලාවක් සාර්ථකව හැදෑරීම, කාර්යාලයේදී දුරකථනයට පිළිතුරු දීම, සම්මුඛ සාකච්ඡා සඳහා විශ්වාසය ගොඩනගා ගැනීම, ඉංග්‍රීසි වැඩසටහනක් ප්‍රවෘත්ති තේරුම් ගැනීම, ඉංග්‍රීසි පුවත්පත් කියවා තේරුම් ගැනීම, ඉන්ටර්නෙට් පහසුකම් භාවිතා කිරීම, සුපිරි අවන්හලකදී හෝ වෙළඳසැලකදී කතා කිරීම, ගුවන් තොටුපළක් වැනි ස්ථානයකදී කතා කිරීම, විදේශීය වෙළඳපොළකදී කතා කිරීම, සිංගප්පූරු බැංකොක් වැනි ගොඩක් අය දැන් මේ වගේ රටවල් වලට බිස්නස් වලට එහෙම යනවනේ. එවැනි අවශ්‍යතාවලදී ඔබගේ කටයුතු ආවරණය කර ගැනීම. දරුවන්ගේ පාසල් ඉංග්‍රීසි වැඩ කටයුතු වලට සහාය වීම. ගොඩක් දෙමව්පියන් විශේෂයෙන්ම අම්මලා අපේ පන්ති වලට සහභාගී වෙන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහභාගී උදව් වෙන්න අවශ්‍ය නිසා ආයතනයකින් ලැබෙන ලිපියක් තේරුම් ගැනීම ප්‍රතිචාර දැක්වීම. ඊමේල් එකක් මෙමෝ එකක් තේරුම් ගැනීම. රැකියාවේ උසස් සංස්ථා ඉංග්‍රීසි දැනුම වර්ධනය කර ගැනීම. මේ ආදී ඉලක්ක ඔබට තිබේ නම් අපි දන්න තරමට ඔබට තියෙන මේ ඉලක්ක. මේ ඉලක්ක නම් ඔබට තිබෙන්නේ ඒ කරුණු පිරිමසා ගැනීමට අවශ්‍ය වන කරුණු අපි ජෙනරල් ස්ටේජ් එක තුලදී ආවරණය කරනවා. ඒතර ඔබට හිතෙන්න පුළුවන් මේට වඩා තව මොනවද තියෙන්නේ කියලා. මේට වඩා තව තියෙනවා අපි ඒවා ඇඩ්වාන්ස් ස්ටේජ් එකේදී ආවරණය කරනවා. ඒතර මේ කියන කරුණු ආවරණය කරගන්න අවශ්‍ය විෂය කරුණු තමයි අපි මේ පැත්තේ සිලබස් එකක් වශයෙන් මේ සඳහන් කරලා තියෙන්නේ. ඒ කරුණු ප්‍රමාණය අපි ඉතා පිළිවෙලට අර පෙන්නපු මෙවැනි බුක්ලට් සීරීස් එකක් යොදාගෙන සතියකට එක ගාන ලැබෙන බුක්ලට් සීරීස් එකක් යොදාගෙන අපි පන්තිය ආවරණය කරනවා. ඒක සති 24ක් පුරාවට කෙරෙන වැඩසටහනක්. මේ සඳහන් කරපු පාඨමාලා කාලය පැය 48යි කියන්නේ පැය දෙක ගානේ ගත්තොත් සති 24යි. ඒ අනුව සඳහන් කළ යුතුයි දින 24ක කාල සීමාවක් අපේ ජෙනරල් ස්ටේජ් එක පැවැත්වෙනවා. ඉංග්‍රීසි ඉගෙන ගන්න සතියෙන් දෙකෙන් මාසෙන් දෙකෙන් බලාපොරොත්තු වෙන අය ඉතා සුලභයි. නමුත් ඔබ වටහා ගත යුතුයි ඒ එසේ කළ නොහැක්කක් බව විනයක් ඇතුව ඉතා විධිමත්ව කළ යුතු වැඩක්. ඉංග්‍රීසි පන්ති කරන ගුරුවරු මේක සඳහන් කරන්නේ නැහැ පැහැදිලිව. මොකද ගොඩක් අය කෙටියෙන් ඉගෙන ගන්න කැමති නිසා පිරිසක් ගෙන්වා ගැනීමට නම් කෙටියෙන් පන්ති කරන බව සඳහන් කරන්න අවශ්‍ය නිසා. නමුත් අවංකව ප්‍රකාශ කළ යුතු දේ තමයි යම් කාල සීමාවක් මේකට ගත වෙනවා. ඔබ විනයක් ඇතුව විධිමත්ව ඒ කාර්යය නියැලෙන්න ඕනේ යම් කාල සීමාවක්. ඒ අනුව මේ සති 24න් දැන් අපි ඔන්ලයින් පන්ති කරන නිසා පළවෙනි සති 12 මූලිකම කාරණා. ඇත්තටම ජෙනරල් ස්ටේජ් එක තුල ඉතා හොඳ මට්ටමක් ඔයාලට සති 12ක් යනකොට ආවරණය කරගන්න අවස්ථාව ලැබෙනවා. හරි. ඒ සති 12ක ප්‍රමාණය ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකක් තුල ලබා ගැනීමේ හැකියාව අපි ලබා දීලා තියෙනවා. සහ අර සඳහන් කළ කාරණා සියල්ල ආවරණය වෙනවා නම් ජෙනරල් ස්ටේජ් එකකදී ඇඩ්වාන්ස් ස්ටේජ් එකේ තව මොනවද ඉගෙන ගන්න තියෙන කියලා ඔයාලට ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. හැමෝටම නැති වුණාට ඇඩ්වාන්ස් ස්ටේජ් එකට ඇවිල්ලා ඉගෙනගෙන ආවරණය කරගන්න තව උතන සඳහන් වෙච්ච ඉති කාරණා තියෙනවා. මේ තියෙන්නේ ඒවා ඔබ දකිනවා ඇඩ්වාන්ස් ස්ටේජ් එක සම්බන්ධව දීලා තියෙන සටහනේ මේ සඳහන් කරලා තියෙන්නේ සහභාගී වන ඔබට කළ හැකි දේ. ඉංග්‍රීසි මාධ්‍යයෙන් උසස් අධ්‍යාපනය ලැබීම. ඉංග්‍රීසි මීඩියම් ඩිග්‍රී එකක් කරන්න, PhD එකක් කරන්න ඔයාලට මේ දැනුම අවශ්‍යයි. IELTS වෙන විභාග සඳහා දැනුම ලබා ගැනීම. ඕස්ට්‍රේලියාව වගේ රටකට යන්න ඔයා ඉංග්‍රීසි වල යම් ප්‍රවීණතාවයක් පෙන්වන්න ඕනේ විභාග තියෙනවා. ඒ විභාගය තමයි IELTS කියන්නේ. ඒතර ඒ
එක්සෑම්ස් එවැනි එක්සෑම් එකකට ඔයා ෆේස් කරන්න ඕන නම් ඔයා ජෙනරල් මට්ටමට එහා දැනුමක් ලැබිය යුතුයි. ඊළඟට ප්‍රසන්ටේෂන් කිරීම හා රිපෝට් ලිවීම. මොනවා මේ තියෙන ප්‍රසන්ටේෂන් එකක් කරන ආයතනයක් තුල ඔබ විධායක ශ්‍රේණියේ නිලධාරියෙක් නම් ඔබට වැඩ කරනකොට මේ જાතිය දේවල් කරන්න වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔයාට ඇඩ්වාන්ස් දැනුම ලබන්න වෙනවා. ඊළඟට රාජකාරී ලිපි ලිවීම. ඊමේල් එකක් මෙමෝ එකක් සකස් කර ගැනීම. දැන් ජෙනරල් ස්ටේජ් එකේදී අපි වෙනුවෙන් තේරුම් ගැනීම ඊමේල් එකක්. දැන් මේකේ මේ ඊමේල් එකක් සකස් කිරීම ඔබට කරන්න තිබෙනවා නම් එයට ඔබට ඇඩ්වාන්ස් දැනුම අවශ්‍ය වෙනවා. විධායක ශ්‍රේණියේ නිලධාරියෙකුසේ පිරිසක් ඇමතීම ආදී මෙවැනි කාරණා ඔබට ඉටු කර ගැනීමට අවශ්‍ය නම් අර මුල මට්ටමේ ඉංග්‍රීසි ඉගෙනගෙන පමණක් ප්‍රමාණවත් වෙන්නේ ඇඩ්වාන්ස් ස්ටේජ් එකේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. මේ මට්ටමට ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබට ආයතන ඉතා විරලයි. නමුත් සතුටින් ප්‍රකාශ කරන්න ඕනේ අපේ ආයතනයේ ජෙනරල් ස්ටේජ් පන්ති අවසන් වෙනකොට ඔබට සහභාගී වෙන්න ඇඩ්වාන්ස් ස්ටේජ් පන්ති තියෙනවා. මේ දැනුම ඔබට අවශ්‍ය නම් ඒ ගැන ඔබ දෙගිඩියාවක් තියාගන්න අවශ්‍ය නැහැ. ඔබට මේ පන්ති වල සහභාගී වෙන අවස්ථාව තියෙනවා. ඊළඟට මේ සහභාගී වෙන ඔබට හිතෙනවා නම් මට ජෙනරල් ස්ටේජ් එක නෙමෙයි ඇඩ්වාන්ස් ස්ටේජ් එක කියලා අවශ්‍ය වෙන්නේ. ඒට ඔබ කළ යුත්තේ පළවෙනි දින 4 ජෙනරල් ස්ටේජ් එකට සහභාගී වෙන්න. සහභාගී වෙලා මම පන්තිය පවත්වන ක්‍රමවේදය පිළිබඳව අවබෝධයක් ගන්න. එහි ආකල්ප අඳුන ගන්න. ඒ අඳුනගත්තට පස්සේ ඔබට වැටහුණොත් සති 4කට පස්සේ සර් මට දැන් මේ ටික පැහැදිලි සර් කරන විදිය පැහැදිලි මට ඇඩ්වාන්ස් ස්ටේජ් එකට යන්න අවශ්‍යයි. මොකද මට මූලික කාරණා පිළිබඳ අවබෝධය තියෙනවා කියලා විශ්වාසයෙන් කිව්වොත් අන්න ඔයාලට අවස්ථාව දෙනවා අපි ඇඩ්වාන්ස් ස්ටේජ් එකට යන්න. සාමාන්‍යයෙන් අපි අවස්ථාව දුන්නත් බොහෝ අය සති 4කින් පස්සේ ඇඩ්වාන්ස් ස්ටේජ් එකට යන්නේ නැහැ. එවැනි ඉල්ලීම් කරන කට්ටිය සති 4ක් යනකොට වටහා ගන්න දේ තමයි නෑ සර් ජෙනරල් ස්ටේජ් එක තුල මට ගොඩක් දේවල් ආවරණය කරගන්න තියෙනවා කියලා මට දැන් තේරෙනවා කියලා. ඒක ඔබ සති 4ක් ඉඳලා තීරණය කළ යුතු කාරණය. ඔබට අවශ්‍ය නම් ඇඩ්වාන්ස් ස්ටේජ් එකට යන්න අපි එතනින් එහාට අවස්ථාව ලබා දෙනවා. මේනු ඔබ ග්‍රැමර් කියන කාරණාවේ වැදගත්කම අඳුනාගත්තා කියලා මම විශ්වාස කරනවා. මෙතනින් එහාට ඔබට මේ ඉතිරි වෙලාව තුල ඔබ බලාපොරොත්තු වෙලා සිටි ස්පෝකන් කියන කොටස වෙනුවෙන් අපි මොනවද කරන්න කියලා පැහැදිලි කිරීමක් කරන්නයි මේ සූදානම් වෙන්නේ. මේ ඔබ දකින්නේ මුල් දින හඳුන්වා දීමට අදාළ බුක්ලට් එකේ දෙවෙනි පිටුව. ඒ පිටුවේ ස්පෝකන් කියන අපි එහා පැත්තේ අඳුනගත්තු දෙවෙනි කොටස ස්පෝකන් කියන කොටස වෙනුවෙන් අපේ ආයතනයේ අපේ පන්ති තුල සිදුවෙන සාකච්ඡා වෙන කරුණු පෙළගස්සලා තියෙනවා ඔබට දල අවබෝධයක් ලබා ගැනීමට හැකි විදිහට මේ තියෙන මේ අනුපිළිවෙල. මුලින්ම ස්පෝකන් යටතට ඇතුළත් vocabulary මම එකින් එක විස්තර කරන්න. ඊළඟට typical word order. ඊළඟට typical common phrases. slang සහ අවසාන වශයෙන් collocations. මෙන්න මේ කාරණා දල වශයෙන් ඔබට ස්පෝකන් කියන්නේ මොනවද කියලා අදහසක් ගන්න පෙළ ගස්සන්න පුළුවන් කරුණු. සැබවින්ම මෙතෙක් සඳහන් කළ කාරණා ප්‍රමාණයට අහුම්කම් දුන්නු ඔබට වැටහිලා ඇති කියලා මම විශ්වාස කරනවා. සර් අර කලින් සඳහන් කරපු කාරණා ටික දන්නවනම් සර් ප්‍රමාණවත් කියලා. නමුත් පන්තියට පැමිණියාම ඔබගේ ග්‍රැමර් දැනුමට අමතරව තව ඉතුරු කාරණා හදාගන්න අපි වැඩසටහන තුල උදව් කරන්න පෙළගස්සලා දෙන කාරණා තමයි මේ පෙන්වන්නේ. තාම ආධුනික කෙනෙකුට මෙතනින් එහාට පෙන්වන කාරණා එකවර වැටහෙන්නේ නැති වෙන්න පුළුවන් මේ කියන අවස්ථාව. එවැනි අය මේ ගැන වැඩි පටලවා ගන්නේ නැතිව අර කියා දීපු කාරණා වැදගත්ය කියලා දැනෙනවා නම් පන්ති වලට ඉදිරියේදී ලෙසන්ස් වලට සහභාගී වෙන්න. එතකොට ඔබගේ ගැටලු සියල්ල निराकरणे කරගන්න ඔයාලට අවස්ථාව ලැබෙනවා. දැන් අපි මෙතෙක් ඉඳලා මේ ස්පෝකන් එකට දෙපෙන්නපු කාරණා එකින් එක තා කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නයි හදන්නේ අවසාන වශයෙන්. ඒ යටතේ මුලින්ම vocabulary කියලා සඳහන් කරලා තියෙනවා. vocabulary කියලා මොනවද මේ සඳහන් කරන්නේ? වචන මාලාව. ඉංග්‍රීසි ඉගෙන ගන්න ගොඩක් අය ගාව තියෙන අදහසක් තමයි අපි ගාව වචන නැහැ ඒ නිසා අපිට කතා කරන්න බෑ කියන එක. ඒක ඇත්තනම් අපි වචන දැනගන්න බෑ කතා කරන්න. අපි කොච්චර වචන දැනගන්නද? වචන දැනගෙන ඉවර කරන්න පුළුවන්ද? ඒක කතරම් ප්‍රායෝගිකද? නෑ ඊට වඩා තාර්කික වෙන්න ඕනේ අපේ උත්සාහය. මම වලට පෙන්වන්න හදන්නේ මේ සම්බන්ධ කාරණයක්. මේවා දකින්නේ අර මම කලින් පෙන්නපු ඩික්ෂනරි එක. ඒකේ මෙතනවා දකිනවා
A to Z කියලා. A to Z මුලින් ඉඳලා අග වෙනකම්. ඒ කියන්නේ මේ භාෂාවේ මුලින් ඉඳලා අග වෙනකම් වචන මේ ඩික්ෂනරි තුල අන්තර්ගත කරලා තියෙනවා. ඒ අනුව ආට මම මෙතන මේ මවුස් පොයින්ටර් එක උඩට අරන් ගියොත් ආට මෙහි මුලට යන්න පුළුවන්. ඊට පස්සේ මම ආයි පල්ලයට අරන් ආවොත් එහි අවසානයට යන්න පුළුවන්. එහෙම ගියාට අපි ආයෙත් මුලින් මේ පොයින්ටර් එක තියලා ක්ලික් කළා මෙතනින් අල්ලගෙන හිටියොත් ඔයාලට මේක වේගයෙන් මූව් වෙනවා. නමුත් මෙතන මූව් වෙන්නේ නැහැ කියලා. වචන ඉතා වේගයෙන් යන බව ඔබට දකින්න ලැබෙනවා. නමුත් මේ මෙතන මූව් වෙන්නේ නැහැ. කියන්නේ හොලවන්නවත් බෑ අපි වචන එකින් එක පාඩම් කරන්න අරගෙන. එහිදී ඔබ වටහාගත යුතු කාරණේ තමයි ප්‍රමාණාත්මකව වචන ලෙස මේක ඉවර කරන්න ගියොත් එය ප්‍රායෝගික නැති බව. ඒ අනුව ඔබ මේ දකින්නේ ඒ தত্ত্বය. නමුත් ඔබ මේ දකින ආකාරයට මේ රතු පාටින් දක්වලා තියෙන්නේ ඔබ භාෂාව තුළ අනිවාර්යෙන් දැනගත යුතු වචන කියන දේවල්. ඒවා අඳුන ගන්නවා most frequent words ලෙස. එහෙම නැත්නම් වඩාත්ම සුලභ වචන ලෙස. සහ ඔක්ස්ෆර්ඩ් ඩික්ෂනරි තුල මේ වගේ වචන හඳුන්වලා දීලා තියෙන්නේ keywords ලෙස. කෙසේ වෙතත් දැන් ඔයාලට මේ රතු පාටින් රෝස පාටින් පෙන්නලා තියෙන වර්ඩ් එකක් උඩ අපි ක්ලික් කරොත් ඔයාලට මෙහෙම දකින්න. මේ තියෙන්නේ ඔයාලට මේක පොඩ්ඩක් zoom කරලා පෙන්නුවොත් ඔයාලට පේනවා මෙතන accept කියන එක උඩ ක්ලික් කරාම S1 W1 කියලා පෙන්නනවා. මොනවද මේ S1 කියන්නේ? S කියන්නේ speaking කියන එක. W කියන්නේ writing කියන එක. ඒ කියන්නේ ලිවීම සහ කතාව. 1 කියන්නේ මොකද්ද? 1 කියන්නේ එදිනෙදා කතාවේ වචන භාවිතාවලට සුලභවම භාවිතාන වචන 1000 තුරට අයත් එකක් කියලා තමයි මේ 1 කියලා පෙන්නන්නේ. ඒ අනුව accept කියලා කියන්නේ ලිවීමේදී කතාවේදී කියන දෙකේම ඉතාම සුලභව භාවිතාවන වචන 1000 ඇතුලේ එක වචනයක් කියලා තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ අනුව accept සහ එවැනි වචන අපි දැනගත යුතු බව අපි වටහා ගත යුතුයි. අපිට භාෂාව තුළ තියෙන සියලු වචන දැනගැනීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. ඒ අනුව අපි කොහොමද වචන එකතු කරන්නේ? මොනවද එකතු කරන්නේ? අහුවෙන සියලු වචන. එහෙම නැත්නම් ෂෝක් වචන, ලස්සන වචන කියලා සමහරකට ඔය FB එකේම අපි දැකලා තියෙනවා ගුරුවරු ආට විවිධ වර්ගයේ වචන එකතු කරගන්න ආලාව පොළඹවන. නමුත් ඒවා ලස්සනයි ෂෝක් කිව්වට ඒවා සුලභව භාවිත වන වචන නෙමෙයි. මේ තියෙන්නේ සුලභ වචන. ඒ නිසා අපි ප්‍රායෝගික ඉලක්කයක් වලින් වැඩ කළ යුතුයි. ඒ නිසා මේ අපිට උවමනාව තිබුණොත් මේ සුලභ වචන වෙන් කරගෙන දැනගැනීමේ හැකියාව තියෙනවා. දැන් මෙතන මේ තියෙන්නේ S1. මම අර තව වචනයක් පෙන්නුවොත් මේකේ acceptable කියන එක. මේ ඒකේ S3 W3. ඒ කියන්නේ මේක මුල වචන 1000 නෙමෙයි. පළමු වචන 3000ට add කියන එක මේ තියෙන්නේ. එනවා අපි මුලින් ඉඳලා ඉගෙන ගන්න ලර්නර්ස්ලා විදිහට අපේ ඉලක්කය විය යුතුයි මෙහි පළවෙනි වචන 1000. සරලව මේ පැහැදිලි කිරීමේදී කෙටියෙන් කිව්වොත් ඔබට උගන්වන ගුරුවරයා විදිහට බිග්ිනර්ස්ලා පිරිසක් වන ඔබට උගන්වන ගුරුවරයා විදිහට ඒ වෙනුවෙන් මම වැඩ කරනවා. ඒකෙදි වඩාත්ම වැදගත් වෙන්නේ මේ වචන 1000න් කොයි කොටසද? මෙහිදී මේ එක වචනයක් උඩ ක්ලික් කරාට පස්සේ ඔයාලට දකිත හැකි මෙහෙම ලිස්ට් එකක් එනවා. මේ 3000 කියන්නේ මොකක්ද? අර කියපු පළවෙනි 1000 තුන්වෙනි දෙවෙනි 1000 තුන්වෙනි 1000 ලෙස සුලභවම භාවිතා වෙන වචන 3000 තමයි මේ පෙන්නන්නේ. එහිදී ඔයාලට වෙනවා මුලින්ම හම්බෙන verb එක තමයි accept. ඔයා මෙතනදී වටහා ගත යුතුයි ඒ වචන 1000 ඇතුළේ තියෙන වැදගත්ම වචන ටික වෙන්නේ එහි ක්‍රියාපද ටික. ඒකට හේතුව මම ඔයාලට කිව්වා අදහසක් ප්‍රකාශ කරනකොට කියන්නට ඇති දේ තමයි වැදගත්ම වෙන්නේ ඒක ක්‍රියාපදයකින් ප්‍රකාශ වන බව. ඒතර ඔබට කුමන දේ කියන්න ගියත් මූලික වශයෙන් භාෂාව හසුරවන්න දරන උත්සාහය තුළ ඒක කියන්නේ ක්‍රියාපදයක් යොදාගෙන. එහෙනම් අපි තේරුම් ගත යුතුයි වචන කියන දෙයට අවධානය දෙනකොට මූලිකම භාෂාවේ භාවිත වන මූලිකම වචන 10 ඉතා වැදගත් බව. එහි ඒට අයත් වන ක්‍රියාපද ප්‍රමාණය ඊටත් වඩා අවධානයට ලක් කළ යුතු බව. ඒ අනුව මේ වචන 10 ඇතුළේ තියෙන ක්‍රියාපද ටික ඔබට හඳුනාගෙන දැනගන්නට බිග්ිනර්ස්ලා පිරිසක් විදිහට ඔයාලට පන්ති අවස්ථාව දෙනවා. එම මූලික වචන 10ට අයත් වෙන ක්‍රියාපද 200 ඔබ මේ දකින්න බුක්ලට් එක තුල සඳහන් කරලා මම ලබා දීලා තියෙනවා මූලිකව වචන සම්බන්ධ ගැටලු තියෙන කෙනෙකුට දැනගැනීම උදෙසා. අර වචන සම්බන්ධ ගැටලු තියෙන කෙනෙක් නම් ඔබ මේ වචන ටික මෙහි සඳහන් කරලා තිබුණු වචන ක්‍රියාපද
ප්‍රමාණය 200කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එය ඩික්ෂනරියේ නිර්දේශිත සුලභම වචන ක්‍රියාපද 200. ඔබ නොපමාව මේ වචන ටික දැනගන්නට උත්සාහ කරන්න පන්ති සහභාගී වන විට පන්තියකට සහභාගී වෙන්න පෙරම පුළුවන් නම් මේ වචන ටික දැනගන්න එක වඩා යෝග්‍ය වෙනවා. ඒතර මෙවැනි වචන දන්නවා නම් එතනින් එහාට පන්තියක අපි ලෙසන්ස් වලට සහභාගී වෙලා ඉදිරියට යනකොට තමයි ඔබට ඉතුරු වචන භාවිතා තුළ මුණ ගැසිය යුත්තේ. එතකොටයි අමතක නොවි වචන වැදෙන්නේ. ඒ නිසා වචන පාඩම් කරලා ඔබට ඉංග්‍රීසි පුළුවන් වෙනවා කියලා හිතනවා නම් ඒක එතරම්ම නිවැරදි සිතුවිල්ලක් නොවේ. ඔබට මේ බුක්ලට් එක අපේ වැඩසටහනට සහභාගී වෙන බවට මුදල් ගෙවලා තහවුරු කරාම ලැබෙන බුක්ලට්ස් එක නොමිලේ ලැබෙන බුක්ලට් එකක්. ඒක ඔබට පැමිණීම තහවුරු කිරීමෙන් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඊට අමතරව වැදගත් කාරණාවක් තමයි වචන පාඩම් කරනවා කියන කාරණයට වඩා වැදගත් කාරණයක් තමයි මම මේ යාට ඊළඟට පෙන්වන්න හදන මෙන්න මේ කාරණේ. මේක ඔයගොල්ලෝ අවධානයට ලක් කරපු නැති ගුරුවරු පන්තියක් ඇතුළත අවධානයට ලක් කරන්නේ නැති කාරණයක්. ඒ තමයි ටිපිකල් වර්ඩ් ඕඩර් කියලා මම හඳුන්වලා තියෙන කාරණා. මේවා වෙනස් විදිහට හඳුන්වන්න පුළුවන් වෙනත් කෙනෙක් ඒවා කතා කරන්නේ නැති කාරණානේ. නිසා මේ ඔබට දැනෙන වචනෙන් තමයි හඳුන්වලා තියෙන්නේ. ටිපිකල් වර්ඩ් ඕඩර්. ටිපිකල් කියලා කියන්නේ ආවේනික කියන එක. ආවේනික වචන අනුපිළිවෙල. දැන් මෙතන ඔබට පේනවා මේ give කියන වචනේ භාවිතා වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් give කියන වචනේ ඕන කෙනෙක් දන්නවා. give කියන්නේ දෙනවා. එතකොට මම මේ සඳහන් කරන කාරණා ඉතාම ප්‍රාථමික මට්ටමේ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. නමුත් මේ කාරණා සඳහන් කරන්නේ යම් දැනුමක් තියෙන කෙනෙක් එතනින් එහාට භාෂාව ගැන බලාපොරොත්තු වෙනකොට අපේ පන්තියේ මොනවද තියෙන්නේ කියලා උන්ට අදහසක් දෙන්න. එයano ඔබ දකිනවා මෙතන give කියන වචනේ සහිත වාක්‍ය. I give him everything. give කියන්නේ දෙනවා. ඕනෑම කෙනෙක් දන්න වචනයක්. දැන් මේක නිවැරදි කියලා සඳහන් වෙනවා. මෙතන තියෙනවා I give to him everything කියලා. ඒක වැරදි කියලා සඳහන් වෙනවා. මෙතන තියෙන වරද මොකක්ද? මෙන්න මේ to එක. මෙතන මේ to එක කෙනෙකු යොදන්න ඉඩ තියෙනවා. මොකද t කියන අදහස වෙනුවෙන් දැන් මෙතන තියෙනවා එයාට මම දෙනවා එයාට t කියන එක වෙනුවෙන් මෙතන to යොදලා තියෙනවා. ඒක සාමාන්‍ය කෙනෙක් කරන දෙයක්. t වෙනුවට අපි to යොදනවා. එම සාමාන්‍ය භාවිතාවක් තියෙනවා. ඒතර මෙතන සාමාන්‍ය මට්ටමේ කෙනෙක් මේ to එක යොදනවා ඒ t වෙනුවට. මොකද මේක වැරදි. t වලට to යොදුවට මෙතන to යෙදීම වැරදි වෙන්නේ කොහොමද? ඔබ දන්නවද ඒක? ඒකට හේතුව තමයි භාෂාවේ තියෙන සම්ප්‍රදායික වචන අනුපිළිවෙල. මේ තියෙන්නේ. ඒ අනුව give කිව්වහම වචන එන්නේ give වලට පස්සේ somebody මේ SB කිව්වේ somebody. ඊට පස්සේ something මේ කියන්නේ something කියන එක. දෙයක්. කෙනෙක් දෙයක්. give වලට පස්සේ මුලින්ම කෙනෙක් ඊට පස්සේ දෙයක්. මේ සඳහන් වෙන්නේ ඔබ දකින්නේ ඩික්ෂනරි එකේ එහෙම. මේ තියෙන්නේ give somebody something කියලා. give වලට පස්සේ වචන එන්නේ මෙන්න මෙහෙම කියලා ඩික්ෂනරි කියනවා. ඒ අනුව අපිට සාමාන්‍යයෙන් ඇහෙන ටයන්න මෙතන භාවිතා කරන්නේ නැහැ. ඒ අනුව මේක ලියන්නේ I give somebody less him ඊට පස්සේ something less everything. ඒකයි එතන ටයන්න භාවිතා වෙන්නේ නැත්තේ. නැත්නම් සාමාන්‍යයෙන් ට ශබ්ද වෙනකොට to එකක් යොදා ගැනීමක් තියෙනවා. මේ තියෙන්නේ ආවේනික වචන අනුපිළිවෙලට අනුව නිවැරදි වෙච්ච වාක්‍ය. give somebody something. මමට තව ඒ જાති එකක් පෙන්නනවා. මේ බලන්නකෝ. spend කියන්නේ වියදම් කරනවා කියන වචනේ. සාමාන්‍යයෙන් දන්න වචනයක්. එතකොට එතන I spend much මම වියදම් කරනවා ගොඩක් on his education. his education කියන්නේ එයාගේ අධ්‍යාපනය. මේ on වලින් මොකද්ද සඳහන් වුනේ? එයාගේ අධ්‍යාපනයට කියන එක. නමුත් මේ ටයන්නට to යොදන්න උත්සාහ කරනකොට කෙනෙක් සාමාන්‍යයෙන් යොදන්නේ එක්ක to නැත්නම් for. ඒක ඔයගොල්ලෝ භාවිතා කරන අය දන්නවා. නමුත් මේකේ මේ දෙකෙන් කොයි කාවත් වැරදි. වචනයක් නැතුව දැන් මෙතන ආවේ නැහැ give වලදී. මම මෙතන ටයන්නට to එකක් එනවා. ඒ to එක ඒ ට වෙනුවට භාවිතා කරලා තියෙන ඔබ භාවිතා කරොත් for හෝ to ඒක වැරදි. එහෙනම් මෙතන භාවිතා වෙලා තියෙන්නේ මොකක්ද? ඔන්න කොහොමද තීරණය කරන්නේ? ඒකටත් හේතුව තමයි මේ ඔයා දකින්නේ. මේවට මම පෙන්නන්නේ අර පෙන්නපු ඩික්ෂනරි එකේ images.
ස්පෙන් කියන වචනේ ගත්තාම එහි වචන අනුපිළිවෙල මෙන්න මෙහෙමයි ඩික්ෂනරි පෙන්නන්නේ. ස්පෙන් something. something කිව්වේ මෙන්න මේක. මේ තියෙන spend something. much කිව්වේ ගොඩක්. වියදම් කරන දේ. on something. මෙන්න on something on his education. එහෙනම් spend වල වචන අනුපිළිවෙල මේක ප්‍රායෝගිකව. මේ ආවේනික වචන අනුපිළිවෙල. එය අපි අඳුනාගත යුතුයි. මෙන්න මේ වැනි හැසිරීමකට තමයි අපි කියන්නේ ආවේනික වචන අනුපිළිවෙල. ඒ අනුව spend something on something. මෙන්න මෙවැනි භාවිතාවක් ගැන අපි අවධානය දී යුතුයි. හොඳ මට්ටමට ඉංග්‍රීසි ඉගෙන ගන්න. පිළිවෙලට ඉංග්‍රීසි ඉගෙන ගන්නවා නම් ඉතින් ඒවට අවධානය අපේ පන්තියේ ලැබෙනවා. මම පොඩ්ඩක් පෙන්නනම් අපේ පොතක මේවට අවධානය දෙන විදිහ. ඔයාලා මේ දකින්නේ ලබන සතියේ lesson 1 booklet එකේ එක පිටුවක්. ඒ පිටුවේ අපි I like to give him some money කියලා වාක්‍යයක් මුණ ගැහෙනවා. ඒ වාක්‍යයත් එක්ක ඔයාලට පේනවා මෙතන ඒ වාක්‍යයත් එක්ක ඔයාලට පේනවා මෙතන give සමග give somebody something කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ give වල වචන අනුපිළිවෙල අපි එතනදී සඳහන් කරලා පෙන්නන වාක්‍යයත් එක්ක. මෙතන scold කියන වචනේ. ඒ scold වල වචන අනුපිළිවෙල මෙතන සඳහන් කරලා පෙන්නනවා. එනවා මේ අර කියපු ආවේනික වචන අනුපිළිවෙලට අපි බොහොම ලොකු අවධානයක් lessons කරගෙන යන අතරතුරේදී පන්තිය දෙනවා. ඒ බව තමයි ඔයා මේ දකින්නේ. ඊළඟට spoken යටතේ මම පෙළ ගැස්සලා තියෙන කොටසට අපි තුන්වෙනි කොටස දකිනවා. typical common phrases. typical කිව්වේ ඒ ආවේනිකයි. common phrases. common කිව්වේ සුලභ. phrases කිව්වේ වචන එකතුන් කියන එක. phrases කියන්නේ ඉතා වගකීමකින් කතා කරන්න ඕන දෙයක්. අපි ඒක lessons වශයෙන් ඉස්සරහට කතා කරනවා. එතකොට වචන එකතුවක් අපි phrase එකක් විදිහට අඳුන ගන්නවා. ආවේනිකව අරුත් ගැන්වෙන වචන අනුපිළිවෙල තියෙනවා. phrases තියෙනවා. ඒවා අපි අඳුන ගන්න උදාහරණයක් විදිහට in a nutshell. in a nutshell කියලා කියන්නේ කෙටියෙන් කියන එක. ඒකේ වචන වෙන වෙනම අරගෙන තේරුම් ගන්න නෑ අපි. ඒවා භාවිතාව තුළ තියෙන කොටස්. ඒ જાතිය තව උදාහරණයක් මෙතන මම in a nutshell කියන එක ඩික්ෂනරි එක තුළ තියෙන විදිහ පෙන්වලා තියෙනවාට ඒ જાතිය තව එකක් තියෙනවා මෙතන. මෙහි giving to temptation කියනකොට give කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්න දෙනවා කියන අර්ථය තිබුණාට giving to temptation කියන තනි වචන එකතු. ඒ කියන්නේ phrase එක තුල එකඟ වෙච්ච අර්ථය තමයි හිතට වහල් වෙනවා කියන එක. මේ තියෙන්නේ don't be strong ශක්තිමත් වෙන්න. don't give in to temptation හිතට වහල් වෙන්න එපා. ආදී ලෙස. ඒතර මේකේ ආවේනිකව මේකට එකඟ වෙච්ච අර්ථය තමයි සම්ප්‍රදායිකව මේක ඇතුලේ තියෙන එකඟ වෙච්ච අර්ථය තමයි give in to temptation. හිතට වහල් වෙනවා කියන්නේ. ඒතර මෙවැනි දේවල් අපි අඳුන ගන්නවා typical common phrases ලෙස. ඒවා මූලිකම මට්ටමේ ලෙවන කෙනෙක් දැඩිව අවධානයට ලක් නොකරට කමක් නැහැ. ඉදිරියේදී ඔබගේ දැනුම හොඳ වෙනකොට එකතු කරගත යුතු හොඳ කොටස් මේ කියන කාරණා. මීට අමතරව අවසාන වශයෙන් සඳහන් කරන්න කැමතියි මම ස්පෝකන් යටතේ මෙන්න මේ කොටස මොනවද? ස්ලෑන් කියන එක. අපි ස්ලෑන් කියලා අඳුනගන්නේ මොනවද? අර අපි කියන්නේ මචන් ලැන්ග්වේජ් එක කියලා. එහෙම නැත්නම් ටෙක්ස්ට් කරන ලැන්ග්වේජ් එක තියෙන අන්නේ කොටස් තමයි අපි ස්ලෑන් කියලා අඳුනගන්නේ භාෂාවට. ඒවත් අපි දැනගත යුතු දේවල්. එතකොට ඒ අනුව එකම අදහස ප්‍රකාශන විවිධ මට්ටම් තියෙන්න පුළුවන්. ෆෝමල්, කැෂුවල්, ස්ලෑන් කියලා මෙතන පෙන්නලා තියෙන මේ මට්ටම්. ෆෝමල් කියන්නේ මොකද්ද? ඔබ මීටින් එකක කතා කරනකොට නැත්නම් නිවේදනයක් කරනකොට තියෙන භාෂාව තමයි ෆෝමල්. නැත්නම් ලෙටර් එකක්, ඊමේල් එකක් අපි නිර්මාණය කරනකොට ඒ මට්ටම තමයි ෆෝමල් කියලා කියන්නේ. කැෂුවල් කියලා කියන්නේ අපි එදිනදා සාමාන්‍යයෙන් කතා කරන මට්ටම. ස්ලෑන් කිව්වේ අර කියපු මචං භාෂාව. අපි තාත්තා අම්මා එක්ක අපේ හිතවත්තු එක්ක අපි මචන් ලැන්ග්වේජ් එකෙන් කතා කරන්නේ. ස්ලෑන් කියලා කියන්නේ ඊට වඩා මිත්‍රශීලීව අපිට බොහොම සමීපව නිදහසේ කතා කරන භාෂාව. අපි උදාහරණයක් ගත්තොත් මෙතන පෙන්නලා තියෙනවා මොනවද? I believe in you කියලා කියන්නේ ඔබට පුළුවන් කියන එක. ඒක අපි අර ෆෝමල් මට්ටමින් කියන විදිහ. විද්‍යාර්ථියක් වැදගත් තැනක අපි කියන විදිහ තමයි මේ I believe in you වෙන එක. මේ උදාහරණයක් පෙන්නන්නේ. ඒක සාමාන්‍ය එදිනදා භාෂාවේදී you can do it කියලා කියනවා. එහෙම නැත්නම් don't give up. අතාරින්න එපා, ඔයාලට පුළුවන්. එහෙම නැත්නම් keep it up කියලා කියනවා.
ඒක ස්ලෑන්ග් භාෂාවෙන් මොකද කියන්නේ? මේ බලන්න. Come on, go for it. Keep going. Let's go have it. ආදී ලෙස ඔබට පුළුවන් බෑ කියලා ඔබට බැරිනේ ඔබට පුළුවන් කියලා කියන්න මෙන්න ස්ලෑන්ග් ලැන්ග්වේජ් එකෙන් කියන විදි කීපයක්. අන්න එවැනි කොටස් තමයි අපි අඳුනගන්නේ ස්ලෑන්ග් කියලා. දකින්න මේ ඩික්ෂනරි පවා එක පෙන්නනවා මේ go for it. spoken බලන්න මේ used to encourage, try to achieve something. ඒ කියන්නේ කෙනෙක්ට යමක් අත්පත් කරගන්න අපි ආව ධෛර්යමත් කරන භාවිතා කරන go for it කියන එක. මේ බලන්න එතන පෙන්නලා තියෙනවා spoken කියලා ඩික්ෂනරි එකේ. මේ ආදී ලෙස විවිධ කොටස් විවිධ මට්ටමින් අඳුන ගන්න ඔයාලට මේ පන්තිදී අවස්ථාව ලැබෙනවා. මේ ආකාරයට හඳුන්වා දුන්නු කාරණා පිළිබඳව ඔබ සති කිහිපයක් පුරාවට දැනුවත් වෙනකොට ඔබට යම්කිසි දැනුමක් ලැබෙනකොට යම් ආකාරයක දැනුමක් ඔබට ලැබෙනකොට අපි අර මම කලින් සඳහන් කළ ආකාරයේ වීඩියෝ ඩිස්කෂන්ස් වලට ඔයාලට යන්න අපි අවස්ථාව සලස්වනවා. මම පෙන්නන්න හදන්නේ එවැනි ඔබට සහභාගී වෙන්න ලැබෙන වීඩියෝ ඩිස්කෂන් එකක් අවසාන වශයෙන්. මේ ඔබ දකින්නේ එවැනි වීඩියෝ ඩිස්කෂන් මේ වීක් නම්බර් 11 වලදී සති අංක 11 දී අපේ පන්ති අපි සාකච්ඡා කරන වීඩියෝ ඩිස්කෂන් එක. මම පොඩ්ඩක් ඔයාලට පෙන්නන්නම්. Welcome to Berlin, the city of everyone. So I've been here now for 3 weeks and I absolutely adore the place. Right now, what we're going to do, we're going to find out what other people in Berlin think about the city where they're living. In මෙවැනි විධිමත් වැඩසටහනක් තුළ ඔයාට පියවරෙන් පියවර මෙවැනි ප්‍රායෝගික මට්ටමක් දක්වා එන්න අපි මේ වැඩසටහන තුළ කටයුතු පෙළගස්සලා තියෙනවා. මම විශ්වාස කරනවා කෙටි මෙවැනි හඳුන්වා දීමක් තුළ ඔබට අදහසක් ගන්න අවශ්‍ය ප්‍රමාණයේ තොරතුරු මම ලබා දුන්නා කියලා. සියලු කාරණා මෙවැනි සාකච්ඡාවක් තුළදී එකවර සඳහන් කරන්න බෑ, පැහැදිලි කරන්න බෑ. අපි lesson 1 ඉඳලා ලබන සතියේ ඉඳලා පන්ති පටන් ගත්තාම ඉතාම කුඩා තැන ඉඳලා ඔබට ඇති කිසිම ගැටලුවක් ඉතුරු නොවන ආකාරයට පියවරෙන් පියවර සියලු කරුණු පැහැදිලි කරන වැඩසටහනකට ඔබ සහභාගී වෙන්නේ. ඒ ගැන ඔබ දෙගිඩියාවකට ලක් වෙන්න එපා. කාටවත් ගැටලු ඉතුරු වෙන්න අපි ඉඩ පන්තිය තියන්නේ නැහැ. ඒ අනුව මේ පෙළගස්සපු කරුණු ප්‍රමාණයත් එක්ක මගේ පන්තියක් ගැන ඔබට ප්‍රසාදයක් ඇති කරගන්න පුළුවන් නම් විශ්වාසය ගොඩනගා ගන්න පුළුවන් නම් අපිට ලබන සතියේ lesson 1 ඉඳලා සහභාගී වෙලා ඉදිරියට යන්න හැකියාව තියෙනවා. ඒ අනුව ඔයගොල්ලෝ තෘප්තිමත් නම් අපිට ගෙවීම් කරලා මේ වැඩසටහනට සහභාගී වෙන බව ඔබ තහවුරු කළ යුතුයි. ඒ සඳහා ඔබට හැකියාව තිබේ නම් ආයතනයට ඇවිල්ලා ගෙවීම් කරලා වැඩසටහනේ බුක්ලට්ස් අරගෙන යන්න පුළුවන්. එහෙම නැතිනම් ඔන්ලයින් ආකාරයට payments කරන්නත් පුළුවන්. අපේ බැංකු ගිණුම් අංක අපි ඔබට සපයන්න. එහෙම නැතිනම් ආයතනයේ බැංකු ගිණුමට මුදල් දාලා ඔබට ගෙවීම් කරලා අපිට තහවුරු කරන්නත් පුළුවන්. එන්න බැරි අයට අපිට ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එකට අදාළ බුක්ලට්ස් අපි කුරියර් කරලා ලැබෙන්න සලස්වනවා. ඒ ගැන අපිව දැනුවත් කරන්න ඔබට අවශ්‍ය නම් අපි ඔබගේ නිවසටම බුක්ලට්ස් ලැබෙන්න සලස්වනවා වැඩසටහනට අදාළව. මේ වැඩසටහනේ ගාස්තු ගැන ඔබ විමසීමක් කරලා තිබුණා. එහිදී මාසිකව ගෙවීම් කරනවා නම් ඔන්ලයින් ක්ලාස් එකක් විදිහට මාසයකට රුපියල් 3500ක් අපි අය කරනවා. එහෙම නැත්නම් මේක දින 12 වෙනුවෙන් ඒ කියන්නේ මාස 3ම වෙනුවෙන් එකවර ඔබ ගෙවීම් කරනවා නම් රුපියල් 7500ක් ලෙස ගෙවීම් කළ හැකි. ඔබට අර ලැබෙන බුක්ලට් සියල්ල එතකොට නොමිලේ ලැබෙන්නේ. නමුත් අපි මේ පන්ති ඔන්ලයින් ලෙස පටන් ගන්න පන්ති රටේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයටපත් වුණොත් ආයතනය තුල පවත්වන පන්ති බවට පත් කරනවා. නමුත් ඔන්ලයින් සහභාගී වෙන අයට අපි ඔන්ලයින් ලබා දෙනවා. එතකොට ආයතනය තුලට අවිල්ල සහභාගී වෙනකොට ගාස්තු වල යම් වෙනසක් වෙනවා ආසන්න වශයෙන්. එහිදී මාසික ගාස්තුව රුපියල් 2900ක් වන අතරේ මාස 6කටම අපි දින 24 සඳහාම කෝස් ෆී එකක් වශයෙන් අය කරනවා රුපියල් 14900ක්. එහිදී 14900 ඔබ කොටස් දෙකකට ගෙවනවා නම් 7950 ගානේ පළවෙනි මාස දෙක ඇතුළත වාරික දෙකක් වශයෙන් ගෙවීම් කරන්න පුළුවන්. ආයතනය තුල පන්ති පැවැත්වෙද්දී මාසික වශයෙන් ගෙවීම් කරනකොට අපි අර සඳහන් කරපු මේ බුක්ලට් සීරීස් එකට සතිපතා බුක්ලට් එකට රුපියල් 200 ගානේ ඔබට ගෙවීම් කර මිලදී ගන්නට වෙනවා.
ඔයාලා ඔන්ලයින් ක්ලාස් එකට ලොග් වෙද්දී මොබයිල් ෆෝන් එකකින් ලොග් වුණත් කම්පියුටර් එකකින් ලොග් වුණත් ලොකු වෙනසක් නැහැ. එකම ස්ටෙප්ස් ටික තියෙන්නේ. ඒකෙදී ඔයා Zoom app එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන ෆෝන් එකට හෝ කම්පියුටර් එකට. ඊට පස්සේ කම්පියුටර් එකේ හෝ ෆෝන් එකේ Zoom icon එක මේ තියෙන ආකාරයට ඔයා ක්ලික් කරාම ඔයාට එනවා මෙතන join a meeting කියලා එක. ෆෝන් එකේ join a meeting කියලා එනවා. එතකොට ඒක ක්ලික් කරාම ඔයාට ඊළඟට එනවා මෙන්න මේ වින්ඩෝ එක. ඒකේ meeting ID එක දෙන්න ඕනේ. මේ meeting ID එක මේ විදිහට අපි ඔයාට එවනවා. ඒ එවන ID එක ඔයා මෙතන දාලා ඔයාගේ නම මෙන්න මෙතන යටින් දෙන්න ඕනේ මේ විදිහට. ඔයාට අපි student ID එකක් කියනවා. ඒ ID එක මුලින් දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාගේ නම මෙතනින් දාන්න ඕනේ. ඊළඟට ඔයාගේ city එක මේ ආකාරයට දාන්න. මෙන්න එහෙම දාලා ඔයා මෙතන join කියලා දුන්නාම ඊළඟට ඔයාට password එක දෙන්න window එකක් එනවා. අපි එවන password එක එතන දීලා join meeting කියලා යන්න. එච්චරයි කරන්න තියෙන්නේ. මේ විදිහට password එක දීලා join meeting කියලා ගියාම ඊළඟට ඔයාට මෙන්න මේ ආකාරයට phone එකේ දකින්න පුළුවන් please wait the meeting host will let you in soon කියලා. ඒ කියන්නේ අපි ඔයාව මෙහෙන් accept කරනකන් පොඩ්ඩක් wait කරන්න කියලා. meeting host කියන්නේ අපි මේ meeting එක කරන කෙනාට මම ඔයාව මෙහෙන් accept කරනකන් පොඩ්ඩක් wait කරන්න කියලා. ඊට පස්සේ මම accept කරාට පස්සේ ඔයාට ඊළඟට එනවා මෙහෙම message එකක් to hear others please join audio කියන අනිත් අයට ඇහෙන්න ඔයා audio එකත් එක්ක ඔයාගේ mic එකත් එක්ක එන්න කියලා. ඒකෙදි ඔයා call using internet audio කියන එක දීලා එන්න. එතකොට තමයි ඔයාට ඔයා කියනවා අපිට ඇහෙන්නේ සහ ඔයාට අපි කියනවා පිළිවෙලට නිවැරදිව ඇහෙන්න. මේ තියෙන්නේ මේ බොහොම සරල ස්ටෙප්ස් ටිකක් ඔන්ලයින් ලොග් වෙනකොට තියෙන්නේ. මේක වරද්ද ගන්න එපා. මෙන්න මේ වගේ සරල පියවර ටිකක් තමයි ඔන්ලයින් ලොග් වෙනකොට ඔබ අනුගමනය කළ යුතු වන්නේ. ඊට අමතරව අපි ඔන්ලයින් ක්ලාස් එකක් කරනකොට සාමාන්‍ය කම්පියුටර් එක දිහා බලාගෙන කරනවා වෙනකොට පන්තිය ඇතුලේ අත්දැකීම් ඔයාට ගේනවා වගේම ඔයා පන්තිය ඇතුලේ සහභාගී වෙලා ඉන්නවා කියන එක ගුරුවර වශයෙන් මට ෆීල් වෙන්න අපි ඔයාලා දිහා ඔයාලව වීඩියෝ ඔන් කරගෙන තමයි ක්ලාස් එකට සහභාගී කරගන්න. ඒ අනුව ඔයාලට මම පෙන්වන ආකාරයට ඔයාලට මේ පේන ආකාරයට අපි ඔයාලා හැමෝම ස්ක්‍රීන් එකක මෙතන පේන්න සලස්සගෙන තමයි පන්ති කරන්නේ. ඒ අනුව ඔයාලත් එක්ක කතා කරන්න, ඔයාලගේ අදහස් දැනගන්න අපි පන්තියේදීම උත්සාහ කරනවා. ඒ අනුව ඔයගොල්ලෝ පන්තියට සහභාගී වෙනකොට යම් ආකාරයකට ඔන්ලයින් වීඩියෝ ඔන් කරගන්න පුළුවන් වටපිටාවක ඊට සුදුසු ආකාරයෙන් සූදානම් වෙලා ඉන්න ඕනේ. සහ තව ඔබගේ වටපිටාව නිශ්ශබ්ද වෙන්න ඕනේ. ගොඩක් ශබ්ද ඇහෙන තැනක හිටියොත් අපිට මේක මීටින් එකට බාධා වෙනවා. සහ ඊට අමතරව තව දැනගත යුතු පියවර කීපයක් තිබෙනවා. ඒ ටික අපි WhatsApp පහා ඔයාලට ටෙක්ස්ට් එකක් වශයෙන් එවන්නම්. ඔයාලට කියවලා සූදානම් වෙන්න. ඉතින් මේ මූලික හඳුන්වා දීමේදී කළ පැහැදිලි කිරීම පිළිබඳව මම විශ්වාස කරනවා ඔයගොල්ලන්ට තෘප්තිමත් වෙන්න අවශ්‍ය කරන කාරණා මම සඳහන් කළා කියලා. ඒ පිළිබඳව ඔබ තෘප්තිමත් නම් මුලින් සඳහන් කළ ආකාරයට මේ සතිය ඇතුළත ගෙවීම් කරලා ආයතනයේ පැමිණ හෝ ඔන්ලයින් ආකාරයෙන් හෝ account එකට ඩිපොසිට් කරලා හෝ ගෙවීම් කරලා තහවුරු කරලා බුක්ලට්ස් පැමිණ අරගෙන ගිහිල්ලා හෝ නැත්නම් අපිට කියලා කුරියර් ලෙස ගෙන්වගෙන ලෙසන් 1 වලට සූදානම් වෙන්න ලබන සතිය අපි ලෙසන් 1 පවත්වනවා. ලෙසන් 1 වලදී හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ අද මේ ඩිස්කෂන් එක සම්පූර්ණයෙන් අවසන් කරගන්න ආරම්භ කරලා ඔයගොල්ලෝ බොහොම ස්තුතියි. අපි ෆස්ට් ලෙසන් එකේදී හම්බෙමු.